වස්සාන ධර්ම දේශනා කල්යාණ සම්පවංකතා කියන ගුණය දියුණු කර ගත්තොතින් ඒ කෙනාට ලැබෙන්නේ මොන වගේ අනුග්‍රහයක්ද කියලා. මෙන්න මේ කාරණාව ඒ තරමටම වැදගත්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේදී දවසක් එක්තරා සිටුවරයෙක් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ බණක් අහනවා. උන්වහන්සේ බණේදී කියන්නේ දානේ ආනිසංස. උන්වහන්සේ කියනකොට එක තැනකදී කියනවා මේ ලෝකේ යමෙක් දන් දෙනකොට තමනුත් දන් දෙමින් අනුන් ලවා දෙවනවනම් ඒ කිනාට සංසාරේ මහභෝග මහ සම්පත් ලැබෙනවා. ඒ වගේම තමයි පිරිවර සම්පත්තියකුත් ලැබෙනවා. මහභෝග මහ සම්පතුත් ලැබෙනවා, පිරිවර සම්පත්තියකුත් ලැබෙනවා. මොකක් කළාමද? තමනුත් දන් දෙන ගමන් අනුන් ලවා දන් දෙවනවනම්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්ම දේශනාව සඳහා පින්බර දායකත්වයෙන් කටයුතු කළේ අම්පාර උහන නොම්බර 21/133 ලිපිනේ පදිංචි LTA සුමනාවති උපාසිකා මාතාව විසින්. එතුමියගේ අරමුණ වන්නේ LTA සුමනාවති මාතාවට සසරේ යම් කර්ම දෝෂයක් නිසා දැස් පෙනීම අහිමි වුවත් ඇයට මතු ආත්ම භවයන්හිදී පෙනීම ඇතිවීම පිණිස මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා යන්නයි. අද දේශකයන්න් වහන්සේ පූජ්‍යපාද මාතර මහින්ද ස්වාමීන් වහන්සේ අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතෝ සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලදරස්ස චතු වේසාරච්ච විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මත්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. උතුම් භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම් නමස්කාරය වේවා. ධම්මස්වාමී ලෝකස්වාමී භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම් වූ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යම බුද්ධ වචනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මට ශක්තිය ලැබේවා. ඒ සඳහා සියලු ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා.
සියලු සත්පුරුෂයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. සියලු ශාසනාරක්ෂකයින් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක පින්වත්නි, අද දවසේදී මේ පින්වත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සුවාසූ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඊ타ත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි. අද මේ ධර්මදේශනාව සඳහා මා මාතෘකාව හැටියට ඊ타ම වැදගත් ධර්මකාරණාවක් තෝරා ගත්තා. අපේ භාග්‍යවතුන් වහන්සේ හමුවට දවසක් ආනන්ද හාමුදුරුව පැමිණිලා ආනන්ද හාමුදුරුව විශේෂ කරුණක් භාග්‍යවතුන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි, මට හිතෙනවා කියනවා මේ සම්බුද්ධ ශාසනය හරි අඩක්ම පවතින්නේ කල්යාණ මිත්‍ර ඇසුර නිසා කියලා. ඒ වෙලාවේ භාග්‍යවතුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ගේ මේ කතාව අහලා කියනවා, මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද, මා හේවං ආනන්ද. ආනන්ද එහෙම කියන්න එපා කියලා 3 වතාවක් ප්‍රතික්ෂේප කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා, ආනන්ද, මේ මුළු සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ මත. හරි අඩක් නෙවෙයි. සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍රයෝ මත. අපේ භාග්‍යවතුන් වහන්සේ මෙන්න මෙතනදී හරි අපූර්ව වචන 3ක් ආනන්ද හාමුදුරුවන්ට කියනවා. කල්යාණ මිත්තතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා. බොහොම ලස්සන වචන 3. මේ වචන 3 ඊටාම වැදගත්ම වචනයක් තමයි මේ කල්යාණ සම්පවංකතා කියලා කියන්නේ. අද මුළු දේශනාව පුරාවටම මා ඔබට දේශනා කරන්නේ මේ කල්යාණ සම්පවංකතා කියලා කියන්නේ මොකද්ද? ඇයි මේ වචනේ මෙච්චරටම වැදගත් කියන කාරණාව. පළවෙනි කරුණ තමයි කල්යාණ මිත්තතා. දැන් අපේ බුදුරජාණන් වහන්සේ නිවන් දකින වීරිය වඩන ශ්‍රාවකයාට හැම වෙලාවකම දේශනා කරන්නේ නිවනට උපකාර වන ධර්මතාවල විශේෂම කාරණාවක් තමයි කල්යාණ මිත්‍ර ඇසුර. කල්යාණ මිත්‍රයෝ නිසා තමයි පින්වතුනි මේ ලෝකේ ධර්මීය පවතින්නේ. කල්යාණ මිත්‍රයෝ නිසා තමයි පින්වත්නි මේ සංසාරේ සත්‍යෝ ඊතර වෙන්නේ. කල්යාණ මිත්‍ර ඇසුර නිසා තමයි පින්වතුනි මේ සත්පුරුෂයන්ට අනුග්‍රහ කරන්න ඉඩක් ලැබෙන්නේ. මේ ලෝකේ දුක නැති කරන්නට පුළුවන් ප්‍රධානතම ධර්මතාවයක් තමයි කල්යාණ මිත්‍රත්වය. නමුත් අපි පින්වතුනි කල්යාණ මිත්‍රයෝ කියලා දකින්නේ කාවද? සමහර වෙලාවට අපේ පින්වතුන් අපි දැකලා තියෙනවා විවිධ අය ඇසුරු කරද්දී ඒ අයට කල්යාණ මිත්‍රයෝ කියලා කියනවා. නමුත් සැබෑම කල්යාණ මිත්‍රය කියලා කෙනෙක් කවුද? අපේ භාග්‍යවතුන් වහන්සේ කල්යාණ මිත්‍රෙක් තුළ පවතින ලක්ෂණ 6ක් දේශනා කරනවා. දැන් සමහර වෙලාවට පව් කරන අයත් සමහර අය හඳුන්වනවා කල්යාණ මිත්‍රය කියලා. තමන්ට පවට උදව් කරන අයවත් සමහර වෙලාවට හඳුන්වනවා කල්යාණ මිත්‍රයෝ කියලා. නමුත් සැබෑම කල්යාණ මිත්‍රය කියලා කියන්නේ කාටද?
සැබෑම කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ පින්වත්නි මෙන්න මේ ලක්ෂණ 6 යුක්ත කෙනාට. පළවෙනි එක තමයි ප්‍රිය වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයා Tamanට ප්‍රිය වූ කෙනෙක් වීම කල්යාණ මිත්‍රයා සතු පළවෙනි ගුණාංගය. මොකද මේ ප්‍රිය වෙනවා කියලා කියන්නේ? ප්‍රියයයි කියලා හඳුන්වන්නේ ඔහුගේ තියෙන මේ බාහිර රූපයෙන් නෙමෙයි. බාහිර කාරණාවලුත් අදාළයි. නමුත් මේ බාහිර රූපෙන් දකින ප්‍රසන්න භාවයට නෙමෙයි ප්‍රියයි කියලා කියන්නේ. ප්‍රිය කියලා කියන්නේ ඔහු කෙනෙක් එක්ක කතා කරනකොට ඒ කතාව තුළ තියෙනවන මිහිරි බව. එතනදි මං අදහස් කරේ මිහිරි බව කියලා කෙනෙකුට හිතක් රිදෙන්නේ නැති වෙන්න. තමන් උසස් කොට තව කෙනෙක්ව පහත් කරලා කතා කරන කතාවක් නැතුව හැම වෙලාවකම තවත් කෙනෙකුට ලාභයක් ඇතිවීමේ අරමුණින් කතා කරන හැසිරෙන කෙනෙක් ඉන්නවනම් අන්න ඒ කෙනාව හඳුන්වනවා ප්‍රියයයි කියලා. මෙන්න මේ ආකාරයට අපි ඇසුරු කරන කල්යාණ මිත්‍රයා අපට ප්‍රිය වෙන්නට ඕන. සමහර අය ඉන්නවා සමහර වෙලාවට හරියට කේන්ති යනවා. කතා කරන්න බෑ. ඇමතුමක් ගත්තට ඒකට හරි ප්‍රතිචාර දක්වන්නේ නෑ. සමහර වෙලාවට ඒ කතා කරන කෙනාගෙන් පවා කරුණු දැනගෙන ඒකට අනුකූලව ඒ කෙනාට කතා කරනවා වෙන්න පුළුවන්. ඔහුට ඒ විදිහට ගරු කරනවා වෙන්න පුළුවන්. නමුත් පින්වතුනි සමහර වෙලාවට සමාජයේ දැක්කින් ලැබෙන බොහොම අභාග්‍ය සම්පන්න දෙයක් තමයි ඒ කරුණු කියන අය ළඟත් සමහර වෙලාවට ඒ ගුණාංග නැතිවීම. අපි කතා කරන්න ඕන මෙහිමයි. අපි කෙනෙකුට ආමන්ත්‍රණය කරන්න ඕන මෙහිමයි. මෙන්න මේ ආචාරශීලී භාවයන් දැනගෙන ඒ ආචාරශීලී භාවයන් එක්ක කටයුතු කරනවා. නමුත් ඒ ආචාරශීලී භාවයෙන් කටයුතු කරනකොට ඒක ලබන කෙනා දක්වන්නේ බොහොම රළු විදියේ ප්‍රතිචාරයක් නා. රළු විදියේ ප්‍රතිචාරයක් කියලා මම අදහස් කරේ. කතා කරනකොට රළුවට කතා කරනවා නා. හැසිරෙනකොට රළුවට හැසිරෙනවා නා. අපි හිතමු ඔන හාමුදුරු නමක් වැඩ ඉන්නවා. උන්වහන්සේට යම් සදැහැති දායක කෙනෙක් ගිලා බොහෝම ශ්‍රද්ධාවෙන් ධර්මී වඳින ආකාරය දැනගෙන ඊට අනුකූල වෙන විදිහට වන්දනා කරනවා. සමහර වෙලාවට උන්වහන්සේගේ ආශිර්වාදයක්වත් ඒ කෙනාට නොලැබෙනකොට සමහර වෙලාවට ඒ කෙනා ඒ වඳින කෙනාට යම් රළු ආකාරයේ ස්වරූපයක් දක්වනවන එතකොට අර වඳින කෙනාට මේ ප්‍රතිග්‍රාහකයා කෙරෙහි ප්‍රිය භාවයක් ඇති වෙන්නේ. මම මේ ඔබට අදහස් කළේ මේ කාරණාවල් වලින් අපිට අනිත් අයගෙන් ලැබෙන ප්‍රතිචාර ගැන අපට අදාළ නැහැ. අපි කළ යුතු දේ අපි කරන්න ඕන. අපි කෙනෙකුට වඳින විදිය දැනගෙන ඉන්නවා නම් ඒ විදියට වඳින්න. කෙනෙකුට කතා කරන්න ඕන ක්‍රමවේදයේ දැනගෙන ඉන්නවා නම් ඒ විදියට කතා කරන්න. මොකද අපි ළඟ තියෙන පින්වතුනි ගුණධර්ම මේ අසත්පුරුෂ එහෙම නැත්නම් දුරුගුණ තියෙන කෙනෙක් හමුවේ කවදාවත් පින්වතුනි ඒක නැති කරගන්න එපා. අද අපේ සමාජයට වෙලා තින්නේ ඒ කාරණාව. සමහර වෙලාවට කෙනෙක් බොහොම පරාර්ථකාමීත්වයෙන් යමක් කරනවා. නමුත් අර පරාර්ථකාමීත්වයෙන් කරන කෙනාගේ ඒ පරාර්ථකාමී සේවයටවත් යම් ඇගීමක් ලබා දෙන්නට තරම් සත්පුරුෂ නෑ අද සමාජය ඇතමි. මම මේ කාරණාව සඳහන් කරේ දැන් අපි සත්පුරුෂයෙක් කල්යාණ මිත්‍රයෙක් තෝරගන්නකොට අපි වැන්දත් අපි කතා කරත් අපි ගරු කරත් ඔහු ළඟ මාන්නේ නැත්තම්
ඔහු කතා කරනකොට ඔහු බොහොම සැරපරුෂ විදියට කතා කරන්නේ නැත්තම් ඔහුගේ කටහඬ ඔහුගේ කතාව මිහිරි කතාවක් නම් පිටුතිරන්නේ කෙනා ප්‍රියයි. බුදුහාමුදුරුවෝ ප්‍රිය පුද්ගලයා හැඳින්නුවේ මෙන්න මේ ලක්ෂණේ. එතකොට කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ මෙන්න මෙහිම කෙනෙක් වෙන්නට ඕන. දැන් අපි හිතමු කෙනෙකුට ජීවිතයට ආපු යම් ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නේ කෙනාට කියනවා. කල්යාණ මිත්‍රයාට කියනවා. අඩුම තරමේ ඔහුට ඒ වෙලාවට ඒ කතාව අහගෙන ඉන්න තරම්වත් සිහියක් නැත්තම් එහෙම නැත්තම් අඩුම තරමේ ඔහුට කියන්න පුළුවන් නම් මේ වෙලාවේ මට ටිකක් අපහසුයි මම විවේකීව ඔබත් එක්ක කතා කරන්නම් කියලා යම් වචනයක් හරි ලබා දෙන්නේ නැත්තම් ඒ කෙනා පින්වතුනි ප්‍රිය කෙනෙක් වෙන්නේ නැහැ. ප්‍රිය වෙන්නේ ඊට ප්‍රතිවිරුද්ධව කටයුතු කරන අය. එන කල්යාණ මිත්‍ර මිනිමිහිම කෙනෙක් වෙන්නට ඕන. ඊළඟ දෙවෙනි කාරණාව තමයි ගරු භාවයක් ඇති වෙන්නට ඕන. කල්යාණ මිත්‍රයා කෙරෙහි කොහොමද පින්වතුනි ගරු භාවයක් ඇති වෙන්නේ? නිදර්ශනයක් සඳහන් කළොත් අපි හිතමු කෙනෙක් කෙරෙහි යම්කිසි ගෞරවයක් ඇති කරවන්න තව කෙනෙක් පිළිබඳ යම් කතාවක් කියනවා. අපි හිතමුන්න අසවල් තැන හාමුදුරු නමක් ඉන්නවා. උන්වහන්සේ ඊටාම ප්‍රතිපත්තිගරුකයි. උන්වහන්සේ බොහොම සිල්වත්. උන්වහන්සේ බොහොම ශ්‍රද්ධා සම්පන්නයි. උන්වහන්සේ බොහොම ප්‍රඥා සම්පන්නයි. උන්වහන්සේ බොහොම හොඳට ධර්මයේ දන්නවා. උන්වහන්සේගේ ළඟට ගිහිල්ලා අපි කතා කරන්න ඕන මෙහිමයි, ගරු කරන්න ඕන මෙහිමයි. මෙහිම පින්වතුනි අර කෙනෙක් එතනට යනකොට ඒ කෙනා පිළිබඳව ගෞරවයක් කලින් ඇති කරවල යනවා. එතකොට අපි හිතමු ඔය කෙනාට ඔය පුද්ගලයාට පින්වතුනි ගරු කරන කෙනාගේ ළඟට ගියාම අර හඳුන්වල දෙන කෙනා කියපු ලක්ෂණ එයාගේ ළඟ නැති වුණොත් මොකද වෙන්නේ? අර ඇති කරගත්තු ගෞරවය නැති වෙනවා. කෝ කිව්වා වගේ නෑනේ. කෝ කිව්වා වගේ ශ්‍රද්ධාවක් නෑනේ. කෝ කිව්ව තරම් සීලයක් නෑනේ. එහෙම ඇති වෙනවා. ඒ නිසා පින්වතුනි කල්යාණ මිත්‍රයෝ පිළිබඳව ගෞරවයක් ඇති කරවන්න තව කෙනෙක් කරා අවශ්‍ය නැහැ. කල්යාණ මිත්‍රයා කෙරෙහි ගෞරවයක් ඇති වෙන්නේ ඒ කල්යාණ මිත්‍රය ඇසුරු කරනකොට. කොහොමද? ඒ කෙනා ගමන් කරන විදිය දිහා බලලා, ඒ කෙනා කතා බහ කරන විදිය දිහා බලලා, ඒ කෙනා ආහාර ගන්න විදිය දිහා බලලා, ඒ කෙනා නිදා ගන්න විදිය දිහා බලලා, ඒ කෙනා වාඩි වෙන විදිය දිහා බලලා, ඒ කෙනා අඳින වස්ත්‍ර දිහා බලලා, මෙන්න මේ දේවල් තුලින් තමයි පින්වතුනි අර ගෞරවය ඇති වෙන්න ඕන අය ගෞරවය ඇති කරගන්නේ. පින්වතුනි ඒක තවත් කෙනෙකුට බලෙන් උත්පාදනය කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. එතකොට කල්යාණ මිත්‍රයා කෙරෙහි අපේ හිතේ ගෞරවයක් ඇති වෙන්න ඕන මොන කරුණවලින්ද? කතා කරන විදියෙන්, යන්නේන විදියෙන්, අඳින පළදෙන විදියෙන්, කන බොන විදියෙන්, මෙන්න මේ දේවල් වලින් පින්වතුනි අපට ඒ කෙනා කෙරෙහි හාත්පසින්ම ගෞරවයක් ඇති වෙන්නට ඕන. ඔන්න කල්යාණ මිත්‍රයාගේ ළඟ තියෙන දෙවෙනි ලක්ෂණය. ඊළඟට තුන්වෙනි ලක්ෂණය තමයි පින්වතුනි වත්තා. අපි යම්කිසි වරදක් කරනකොට ඒ වරද දැකපු වෙලාවෙදිම අපට පෙන්වලා දෙන්න ඕන. අපි යම්කිසි වරදක් කරනකොට ඒ වරද දැකපු වෙලාවෙම අපට ඒ වරද පෙන්වලා දෙන්නට ඕන. ඒක කල්යාණ මිත්‍රයා සතු තවත් ලක්ෂණයක්. දැන් බලන්න පින්වත්නි සමාජයේ සමහර කල්යාණ මිත්‍රයෝ කියලා ඇසුරු කරන පිරිස ඉන්නවා. අපි වැරදි කරනවා නම් ඒ වැරදි දිහා බලාගෙන ඉන්නවා. මේක හොඳ නෑ, ඕක කරන්න එපා කියලාවත් උපදෙස් දෙන්නේ නෑ. ඔන්න එහෙම එක පිරිසක් ඉන්නවා. ඒකද පින්වතුනි අපි ළඟ ඉන්න අය අපේ වැරදි දැක
අපට ඒවා පෙන්වල දෙන්නේ නැත්තම් ඒ පෙන්වල දෙන්නේ නැත්තේ පින්වතුනි සමාජ එක්තරා කොටසක්. ඒ තමයි අපි ඇසුරු කරන අයට අපෙන් ලොකු ලාභයක් තියෙනවා. අපිට අර වැරදි අඩුපාඩුකම් පෙන්වල දෙනකොට ඔවුන් කෙරෙහි අමනාප වෙලා අපි ඔවුන්ව මගහරී කියන බියක් තියෙන නිසා අර ප්‍රතිලාභ ටික ඔවුන්ට නොලැබෙන නිසා පින්වතුනි ඔවුන් අපේ වැරදි දැක්කම නිහඬ වෙලා බලාගෙන ඉන්නවා. හැබැයි ඔය පිරිස පින්වතුනි ඊටාම භයානකයි. අපි මිත්‍රයෝ කියලා ඇසුරු කරන මේ පිරිස ඊටාම භයානකයි. මොකද යම් දවසක ඔය ලාභය Tamanකින් නොලැබෙච්ච දවසට ඔවුන් ඔබව අත්හැරලා එතනින් එහා පැත්තට ඔබ පිළිබඳ අර සියලුම වැරදි සමාජයට ගිහිලා කියන්න පුළුවන්. කල්යාණ මිත්‍රයෝ කියලා කියන්නේ එහෙම කෙනෙක් නෙමෙයි. කල්යාණ මිත්‍රය කියලා කියන්නේ කවුද? වරදක් දුටු තැන දුටු වෙලාවෙදිම වරද පෙන්වල දෙන්න ඕන. හැබැයි ධර්මයේ විශේෂයෙන්ම සඳහන් කරලා තියෙනවා කල්යාණ මිත්‍රයෝ වැරදි පෙන්වල දෙන්නේ එක්ක පළවෙනි වර කියලා දෙනවා එහෙම නැත්නම් දෙවෙනි වර කියලා දෙනවා. එතනින් එහා පැත්තට නම් කියලා දෙන්නේ නැහැ කියලා සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් අපිට කල්යාණ මිත්‍රයෝ වැරදි පෙන්වල දෙනකොට හදාගන්න එක අපි සතු වගකීම. අප තුල තියෙන්නට ඕන ගුණාංගයක් ලක්ෂණයක්. හැබැයි යම් විටක ඔය කියන වැරදි අපි හදාගන්න නැතුව කර යනවා නම් සමහර වෙලාවට කල්යාණ මිත්‍රයෝ උනත් අපි දිහා බලාගෙන ඉන්න පුළුවන්. අර දවසක් එක හාමුදුරු නමක් හිටියා. උන්වහන්සේ බොහොම ධානලාභී. උන්වහන්සේගේ පන්සලට ආව දවසක් රහතන් වහන්සේ නමක්. රහතන් වහන්සේ නමක් කියලා උන්වහන්සේ දන්නේ නැහැ. හැබැයි මේ පොඩි හාමුදුරන්ට ධාන තියෙනවා. දවසක් මේ ධානලාභී හාමුදුරුව දකින්නවර රහතන් වහන්සේ ලොකු හාමුදුරුව රුවන්වැලි මහා සෑයට යනවා වන්දනා කරන්න. පොඩි හාමුදුරුවෝ තේ පසුපසින් යනවා. හැබැයි පොඩි හාමුදුරුවෝ දන්නේ මේ ලොකු හාමුදුරුවෝ රහත් වෙලා කියලා. ඒ වෙලාවේදී පින්වතුනි මේ පොඩි හාමුදුරුවෝ පසුපසින් ලොකු හාමුදුරන්ගේ ගිහිල්ලා වඳින්න හදනකොට උගුර පාදනවා. එතකොට ලොකු හාමුදුරුවෝ පසුපස හැරිලා බලලා පොඩි හාමුදුරුවෝ දැකලා දැන් දාවි කියලා අහනකොට කියනවා ස්වාමිනේ ඔබ වහන්සේ වැඩි වෙලාවෙමයි මමත් ආවේ. චෛත්‍ය වඳින්නද කියලා ඇහුවම පොඩි හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ ඔව් කියනවා. පොඩි හාමුදුරුවෝ අහනවා ස්වාමීනි මේ මහා සෑය වඳින්න ඔබ වහන්සේට මල් ටිකක් ලැබුණොත් හොඳයිද කියලා. ඉතින් ලොකු හාමුදුරුවෝ කියනවා ආයුෂ්මතුනි මෙවැනි මහා චෛත්‍යයක් වඳිනකොට මල් ටිකක් ලැබුණොත් කවුද අහනවා එපා කියන්නේ. එතකොට පොඩි හාමුදුරුවෝ තමන්ගේ ධාන ශක්තියෙන් හිමාලයට ගිහිල්ලා පින්වතුනි පෙරහන් කඩේකට මල් පුරවගෙන ආවා. ඇවිල්ලා දුන්නා. පෙරහන් කඩයක් කියන්නේ බොහොම කුඩා ප්‍රමාණයක්. ලොකු හාමුදුරුවෝ ගත්තම කිව්වා ආයුෂ්මතුනි මල් පොඩ්ඩයි නේද කියලා. මල් ටික පූජා කරා. ඊළඟට ලොකු හාමුදුරුවෝ පෙරහන් කඩිය මල් නැතුව කියනවා ආයුෂ්මතුනි මල් ටික නම් ඉවරයි කියලා. එතකොට අහනවා ස්වාමීන් වහන්සේට තව මල් පූජා කරන්න ඕනද? තිබුණ නම් හොඳයි කියනවා. ලොකු හාමුදුරන්ට කියනවා පොඩි හාමුදුරුවෝ ස්වාමීනි බුදු ගුණ ආවර්ජනය කරගෙන ඔය පෙරහන් කඩේ අනිත් පැත්ත හරවන්න කියනවා. පින්වතුනි පෙරහන් කඩේ මුව අනිත් පැත්ත හරවනවා. මුළු සෑ මළුවම පිරෙන පින්වතුනි පෙරහන් කඩේ මල් වැටෙනවා. ඒ තරමටම මල් අර පොඩි හාමුදුරු ධාන ශක්තියෙන් පෙරහන් කඩේට පුරවගෙන ඇවිල්ලා. මේක දැක්කම ලොකු හාමුදුරුවෝ පොඩි හාමුදුරන්ට අවවාදයක් දෙනවා ආයුෂ්මතුනි පෘථග්ජන 이르දිය ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. හැබැයි සිහිය එළඹ ගත්තේ නැති වුණොත් ඔබට මේ ධානය පවා හිමි වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී පොඩි හාමුදුරුවෝ අවවාදයේ දුන්නට පොඩි හාමුදුරුවෝ අවවාදය ගැන හිතන්නේ නැතුව යන්න ගියා. ඊළඟට පින්වතුනි තව දවසක ලොකු හාමුදුරුවෝ පිණ්ඩපාතේ වඩිනව ගමට පොඩි හාමුදුරුවෝ 이르දියෙන් යනව ගමට. ඕක දැකලත් ලොකු හාමුදුරුවෝ දෙවෙනි වතාවෙත් කියනවා ආයුෂ්මතුනි පෘථග්ජන 이르දිය නම් ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්. ඒ නිසා සිහියෙන් වාසය කරන්න. ඔබ වහන්සේ සිහියෙන් වාසය කරේ නැති වුණොත් ඒ කියන්නේ ඔయిత වඩා ධානයේ දියුණු කරගෙන මාර්ගඵලයකට ගියේ නැති වුණොත් ආයුෂ්මතුනි ඔබට අනාගතේ එක ඇහැක් අන්ධ කාන්තාවකගෙන් කැඳ බොන්න වෙනවා කියලා සඳහන් කළා. ඒ වෙලාවේදී
පින්වතුනි පොඩි හාමුදුරු ලොකු හාමුදුරන්ට අවවාද දුන්නම කියනවා ස්වාමීනි ඔබ වහන්සේ එහෙම කිව්වට කොහොමද ඒක වෙන්නේ කියලා. අවවාදي ගණන් ගත්තේ නේ. ඊළඟට පින්වතුනි දවසක් පොඩි හාමුදුරුවෝ ආකාශයෙන් එ르දීන් ගමනක් යනවා. යනකොට එක ගඟක එක්තරා කාන්තාවක් ගීතයක් කියනවා. නාමින් ගීතයක් කියනවා. මේකට හිත අලවගත්තු මිද්‍යානලාභී සාමණේරයන් වහන්සේගේ පංච නීවරණයන් බලවත් වුණා. ධානයේ පිරිහුණා. පිරිහුණු ධානයෙන් පින්වතුනි ගම් තීරයට වැටුණා. නිර්වස්ත්‍රවර කාන්තාව ගඟේ නානවා. ඇගේ ශරීරයේ දැකලා බලවත් ආශාවක් මේ හාමුදුරන්ගේ හිතේ උපන්නා. සිහිය ලබගන්න බැරි වුණා. උපවැදි වෙලා ඇයව විවාහ කරගෙන ගිහි ජීවිතයට ගියා. පින්වතුනි දවසක් මේ පුරුෂයා උපවැදි වෙච්ච පුරුෂයා දැන් ගිහි කටයුතු වලට පුරුදු වෙලා යන්නේ. ඒ වෙලාවේදී තමන් රැකියාව කරන ස්ථානයට බිරිඳ තමයි කෑම කරගෙන ඉන්නේ. එක දවසක් කෑම එක ගේනකොට පින්වතුනි ටිකක් ප්‍රමාද වුණා. ඒ බිරිඳා වෙලාවට ආහාර අරගෙන පුරුදු කෙනෙක්නේ. එදා ප්‍රමාද වුණා. ඒ වෙලාවේදී අර පුරුෂයා ලීයක් උල් කර කර හිටියේ. කාන්තාව කෑම ගෙනාවම පුරුෂයාගේ ළඟට පුරුෂයා දොස් කිව්වා. වෙලාව ප්‍රමාද වුණා කියලා. එතකොට කාන්තාව ඔහුට බනින්න ගත්තා. මට අතට පයට සේවකයෝ හිටියනම් උඹට වෙලාවට කෑම ටික දෙන්න පුළුවන් වුණා කියලා. ඒකට කිපිච්ච පුරුෂයා අතේ තිබිච්ච දණ්ඩ විසි කරලා ගැහුවා. ගැහුවේ කාන්තාවට වැදුනේ ඇහැට ඇහැ අන්ධ වුණා. මේ වෙලාවේ මේ පුරුෂයා මේක දැකලා බිම පෙරලි පෙරලි අඬනවා. වටේ හිටපු සේවකයා ඇවිල්ලා සනසනවා. දුක් වෙන්න එපා. අත්වැරදීමක් නෙවුනේ. අපි බිරිඳ ගැහැ කොහොම හරි හොඳ කරගමු කියලා. මොකද ඒ අය හිතන්නේ මේ පුරුෂයා අඬන්නේ බිරිඳගේ ඇහැ Taman නිසා තුවාල වෙච්ච එක නිසා කියලා. ඇත්තට මේ පුරුෂයා ඇඬුවේ ඒකට නෙවෙයි. එතකොට තමයි මේ පුරුෂයාට මතක් වුණේ අනේ එදා මගේ ළඟට ඇවිල්ලා මට අවවාදයක් දුන්නේ රහතන් වහන්සේ නමක් නේද කියලා. බලන්න පින්වතුනි සත්පුරුෂයෝ අවවාද කරන්නේ එකයි එක්කෝ එක වතාවයි එක්කෝ දෙවතාවයි එතනින් එහා පැත්තට සත්පුරුෂයෝ වුණත් අපි වැරදි කරනකම් බලාගෙන ඉන්නවා කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. එහෙනම් කල්යාණ මිත්‍රයාගේ ළඟ තියෙන තවත් ලක්ෂණයක් තමයි වරදක් දැක්ක තැන දැකපු වෙලාවෙදිම පෙන්වලා දෙනවා. ඊළ හතරවෙනි ලක්ෂණය තමයි කල්යාණ මිත්‍රයා දැන් අපේ වැරදි පෙන්වලා දෙනවනේ. පින්වතුනි කල්යාණ මිත්‍රයාගේ අතිනුත් වැරදි වෙන්න පුළුවන්. පින්වත්නි ඒ කල්යාණ මිත්‍රයා ගතින් වරදක් වෙච්ච වෙලාවට ඒක අපි දැකලා ඒක ඒ කල්යාණ මිත්‍රයාට කියලා දෙනවා. දැන් සමහර වෙලාවට අපේ සමාජයේ දකින්න ලැබෙන කරුණක් තමයි තමන් අනිත් අයට ඕන තරම් අවවාද අනුශාසනා දෙනවා. හැබැයි තමන්ගේ අඩුපාඩුවක් කවුරුවට පෙන්වලා දෙනකොට ඒකට කැමති නෑ. ඒක සමාජයේ ඇතැම් අයගේ ළඟ තියෙන පොදු ලක්ෂණයක්. හැබැයි ඒක සත්පුරුෂ ගතියක් නෙවෙයි. සත්පුරුෂ ස්වභාවයක් නෙවෙයි. කල්යාණ මිත්‍රයාගේ ලක්ෂණයක් තමයි විශේෂ තමන් අනිත් අයගේ වැරදි පෙන්වලා දෙනවා වගේම තමන්ගේ ළඟත් යම් කිසි වරදක් තියෙනවා නම් ආන්න ඒ වරද කවුරු හරි පෙන්වලා දෙනකොට ඒක නිහතමානීව හදා ගන්නවා. පින්වතුනි සාරිපුත්ත මහරහතන් වහන්සේ ගත්තොත් මේ ගුණාංග සියල්ලංගෙම සම්පූර්ණයි. උන්වහන්සේ ප්‍රියයි, උන්වහන්සේ ගරු සම්පන්නයි, උන්වහන්සේ වත්තා අන් අයගේ වැරදි අඩුපාඩුකම් පෙන්වලා දෙනවා. ඒ විතරක් නෙවෙයි උන්වහන්සේගේ ළඟ තියෙන ගුණ 16ක් අතර විශේෂම ගුණයක් තමයි වචනක්කම. තමන්ගේ වරදක් කවුරු හරි පෙන්වලා දෙනකොට ඒක තමන් බාර ගන්නවා. දවසක් අර හත් හැවරදි සාමණේරයන් වහන්සේ නමක් සාරිපුත්ත හාමුදුරුවන්ගේ සිවුරේ කොන බිම ගෑවෙනකොට ඒ වෙලාවේදී සාරිපුත්ත හාමුදුරන්ට ඇවිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ සිවුරේ කොන බිම ගෑවෙනවා. දැන් මේ සාරිපුත්ත හාමුදුරුව කියන්නේ කවුද? මේ සම්බුද්ධ ශාසනයේ පින්වතුනි පළවෙනිම ගුණ අධික ශ්‍රාවකයා. පළවෙනිම ගුණ අධික ශ්‍රාවකයා සාරිපුත්ත හාමුදුරුව. පින්වතුනි ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඒ වෙලාවේදී අර
හත්හැවරදි සාමණේරයන් වහන්සේ වරද පෙන්වල දෙනකොට උන්වහන්සේ මදක් අහකට ගිහිල්ලා සිවුර හදාගෙන ඇවිල්ලා අර හත්හැවරදි සාමණේරයන් වහන්සේගෙන් අහනවා අත් දෙක එකට එකතු කරගෙන දෑංගිලි බැඳගෙන අහනවා ආචාර්යනි දැන් හරිද කියලා. බලන්න මොන තරම් නිහතමානී ගුණයක්ද සාරිපුත්ත හාමුදුරන්ට තිබුණේ. අර ඒකනේ දවසක් එක්තරා හාමුදුරුවෝ නමක් සාරිපුත්ත හාමුදුරන්ට බොරුවට වරදක් පටලවනවා. බොරු වරදක් කරා කියලා බොරු දෙයක් කියනවා. ඒතර සාරිපුත්ත හාමුදුරුවෝ එතනදී කියනවා භාග්‍යවතුන් වහන්සේ අහනකොට ඇයි සාරිපුත්ත මේ වරද ඔබ කරද්දී ඔබ ඒක හදාගත්තේ නැත්තේ කියලා. එතකොට කියනවා ස්වාමීනි මම මේ මහ පොළොව වගේ මහ පොළොව සමහර අය වලවල් කපනවා, කඳු කපනවා, බෝම්බ දානවා, විනාශ කරනවා, කෙල ගහනවා, මල පහ කරනවා. ස්වාමීනි මමත් මේ මහ පොළොව වගේ. ඊතරම්ම මම ඉවසනවා. ස්වාමීනි මම සමහර වෙලාවකට මේ පයට පෑගෙන පාපිස්නාවක් වගේ. කී දෙනෙක් මේ පාපිස්ස පිහදාගෙන යනවද? ස්වාමීනි මමත් ඒ වගේ. ස්වාමීනි මම සමහර වෙලාවට ජලය වගේ. ජලයට කෙල ගහනවා, මල පහ කරනවා, මුත්‍ර දානවා, අපද්‍රව්‍ය දානවා. ස්වාමීනි සමහරලට මම මේ මහ ජලය වගේ. පින්වතුනි එතරම්ම ගුණයක් සාරිපුත්ත හාමුදුරන්ට තිබුණා. සාරිපුත්ත හාමුදුරුවෝ කවදාවත් පාපය වර්ණනා කරන්නේ පාප ගරහි උන්වහන්සේ පාපේ ගැරෙව්වා. පාපේ කවදාවත් වර්ණනා කරේ නෑ. උන්වහන්සේගේ වරදක් කවුරු හරි පෙන්වලා දෙනකොට උන්වහන්සේ වරද හදාගත්තා. එහෙනම් අපි කල්යාණ මිත්‍ර වෙනවා නම් අනිත් අයට අපි ළඟත් මෙන්න මේ ස්වභාවය තියෙනවා නම් අනිත් අයට පින්වතුනි ලොකු ලාභයක්. ඊළඟට පස්වෙනි කරුණ තමයි ගම්බීරංච කතං කන්තා. ගැඹුරු කතාවක් තියෙන්නට ඕන. දැන් සමහර වෙලාවට බලන්න සමහර අය ඇසුරු කරනකොට අපි දැකලා තියෙනවා කතා කරාම කතාව නිමා වුණාම කිසිම අර්ථයක් නැහැ. කිසි හරවත් බවක් නැහැ. මෙලවටවත් පරලොවටවත් කිසි වැඩක් නැහැ මේ කතාව. එක්ක කාගේ හරි අගුණයක්, කාට හරි නින්දාවක් කිරීමක්, කාට හරි අපහාසයක් කිරීමක්, එක්ක තමන් උසස් කරලා අනිත් අය පහත් කරලා කතා කිරීමක්. මෙන්න මේ ස්වභාවයකින් යුක්තයි. පින්වතුනි මේ ගම්බීරංච කතං කන්ත කියලා කියන්නේ ඒක නෙමෙයි. කල්යාණ මිත්‍රයෙක් එක්ක පින්වතුනි එක විනාඩි 5ක් වාඩි වෙලා ඉඳලා ගියොත් ඒ වාඩි වෙලා යන විනාඩි 5ක් වාඩි වෙලා හිටපු කෙනාට පින්වතුනි ලොකු ලාභයක් ඒ කතාවේ. කල්යාණ මිත්‍රයෙක් එක්ක මොහොතක් කතා කළොත් ඒ කතාව තුළින් අර කතාව අහගෙන ඉන්න කෙනාට මෙලොවට දියුණුවටත් හේතු වෙන කරුණක් අහන්න ලැබෙනවා. පරලොව දියුණුවටත් හේතු වෙන කරුණක් අහන්න ලැබෙනවා. ධර්ම කතාවක් විතරමයි කල්යාණ මිත්‍ර පින්වතුනි කතා කරන්නේ. සත්පුරුෂ කතාවක් විතරමයි කල්යාණ මිත්‍රය කතා කරන්නේ. එහෙනම් මෙන්න මේ කල්යාණ මිත්‍රයාගේ පස්වෙනි ලක්ෂණය තමයි ගැඹුරු කතාවක් තියෙන්නට ඕන. හයවෙනි ලක්ෂණය තමයි පින්වතුනි කල්යාණ මිත්‍රයා කවදාවත් පින්වතුනි අපිව පාපෙහි සමාදම් කරවන්නේ නැහැ. පාපෙහි පිහිටුවන්නේ නැහැ. දැන් බලන්න සමහර මිනිස්සු වෙනුවෙන් සමහර අයට කැප වෙන්න සිද්ධ වෙනවා. ඇයි? ඒ කෙනා නිසා Tamanට ලොකු ලාභයක් ලැබිලා තියෙනවා. Tamanට ලොකු දියුණුවක් ලැබිලා තියෙනවා. පින්වතුනි එතනදී අපි හිතමු ඔය ඒ කල්යාණ මිත්‍රයා කියලා ඇසුරු කරන කෙනා සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් අනේ මට කෙනෙක් ගැහුවා අපි යමු ගහන්න යාට මට අන්න අසවල් කෙනා බැන්නා මාත් එක්ක එන්නකෝ මේ මනුස්සයට බනින්න යන්න. එතකොට කතා කරන කෙනාට කතා කරන්නේ මොකක් කරන්න යන්නද? පවක් කරන්න යන්න. එහෙම නැත්නම් කතා කරන සමහරලාවට උපන්දිනයක් තියෙනවා මං අද මත්පැන් පානය කරන්න ඉන්නේ. කල්යාණ මිත්‍රයෝ කවදාවත් පින්වතුනි එහෙම කරන්නේ නැහැ. එහෙම නැත්නම් සමහරට බොරු කියවනවා. අර දේ මම කරා කියලා කියන්නේ මේ දේ මම කළේ නෑ කියලා කියන්නේ. තමන් අර කල්යාණ මිත්‍රයෙක් ලෙස ඇසුරු කරන අය
සමහර වෙලාවට පාපයට පොළඹවනවා. හැබැයි සැබෑ කල්යාණ මිත්‍රයා පින්වතුනි එහෙම නෙවෙයි. ඔහු හැම වෙලාවකම තමන් අර ඇසුරු කරන කෙනාව පින්වතුනි නිතරම කුසලෙහි සමාදන් කරවන්නේ. නිතරම ඔහු පින්කම් කරවන්නේ. ඔහුට යමක් දුන්නත් ඒක පින් සිතකින් තමයි දෙන්නේ. ඔහු යමක් කෙරෙව්වත් පින්කමක් තමයි කරවන්නේ. ඔහුට සිල් සමාදන් කරවනවා, ඔහුට දන් දෙන්න පුරුදු කරවනවා, ඔහුට බණ අහන්න පුරුදු කරවනවා. මෙන්න මේක කල්යාණ මිත්‍රයාගේ සතු වගකීමක්, කල්යාණ මිත්‍රයා සතු ලක්ෂණයක්. කවදාවත් පින්වතුනි තමන්ව වැරදි තැනක පිහිටුවන්නේ නැහැ. නෝ අට්ටානී නියෝජේ කියලා සඳහන් කරලා තියෙන්නේ. පිටුතුනි මෙන්න මේ ලක්ෂණ 6 යුක්ත කෙනෙක් තමයි සැබෑ කල්යාණ මිත්‍රයෝ කියන්නේ. නැත්තම් අපිට හිතවත්කමට උදව්වක් කරා කියලා, අපට හිතවත්කමට කතා කරා කියලා, අපේ ප්‍රශ්නයකට මැදිහත් වෙලා අපේ පැත්ත ගත්තා කියලා කවදාවත් පින්වතුනි කල්යාණ මිත්‍රෙක් වෙන්නේ නැහැ කෙනා. කල්යාණ මිත්‍රෙක් වෙන්නව නම් ප්‍රිය වෙන්නට ඕන. අපට ඒ කෙනාගේ දිහා ඉරියව් දැකලා ගරු කරන්න හිතෙන්නට ඕන. ඒ කෙනා අපේ වරදක් දැක්ක තැන පෙන්වල දෙන කෙනෙක් වෙන්නට ඕන. ඔහුගේ වරදක් දැක්කම අපි ඒක පෙන්වල දෙනකොට ඔහු නිහතමානීව හදා ගන්නට ඕන. ඒ වගේම කතා කරනකොට නිතරම ධර්ම කතාවක්, ගැඹුරු කතාවක් තියෙන්නට ඕන. කවදාවත් අපිව පාපයක පිහිටවන්නේ නැතුව කුසලෙහිම සමාදන් කරවන කෙනෙක් වෙන්නට ඕන. මෙන්න මේ ගුණාංග 6න් කෙනෙක් මේ ලෝකේ ඉන්නවා නම් ආන්නේ කෙනා තමයි පින්වතුනි සැබෑම කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ. ඒක තමයි පින්වතුනි මේ ලෝකේ අපි සැබෑම කල්යාණ මිත්‍රයෝ කියලා හඳුන්වන්නේ කොටස් 3යි. එක කොටසක් තමයි ලෝතර සම්මා සම්බුදුරජාණන් වහන්සේලා. අනිත් කොටස තමයි පසේ බුදුරජාණන් වහන්සේලා. අනිත් කොටස තමයි පින්වතුනි රහතන් වහන්සේලා. ඔය කොටස් 3 තමයි මේ ලෝකේ පරම කල්යාණ මිත්‍ර භාවයෙන් ඇසුරු කරන්න පුළුවන්. ඒකනේ යමෙක් පින් කරනකොට පවා ප්‍රාර්ථනා කරන්නේ මට බුදු පසේ බුදු මහරහත් වැනි උතුම් කල්යාණ මිත්‍රයන් වහන්සේලාගේ මැසුර ලැබීවා කියලා. ඇයි එතනින් එහා පැත්තට කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් බොහොම දුර්ලභයි කියන එකයි පැහැදිලි කරන්නේ. නමුත් පින්වතුනි අපිට පෘථග්ජන භාවයේදී වුණත් ඔය ගුණාංග තියෙන කල්යාණ මිත්‍රයෝ ඉන්න පුළුවන්. නැත්තේනේ අනිවාර්යෙම ඉන්නවා. ශාසනයේ ඉන්නවා. ඊළඟට ඊට පරිබාහිරවත් ඉන්නවා. හැබැයි තමන් ඒ අය පිළිබඳ කල්යාණ මිත්‍රෙක් නම් තමන් බලන්නට ඕන මේ සැබෑම කල්යාණ මිත්‍රෙද්ද මේ ලක්ෂණ ඔහු ළඟ තියෙනවාද කියලා. මෙන්න මේ කරුණු කාරණාවල් තුලින් තමයි පින්වතුනි ඒ කල්යාණ මිත්‍ර භාවය අපට වටහා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ. ඒතකොට දැන් අපි කලින්ම කතා කරපු මාතෘකාවට යමු. අර බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට කිව්ව වචන 3ක්. මොකද්ද? කල්යාණ මිත්තතා, කල්යාණ සහායතා, කල්යාණ සම්පවංකතා. පින්වතුනි මේ කරුණු 3න් මම පළවෙනි එක තමයි මෙච්චර වෙලා පැහැදිලි කළේ. කල්යාණ මිත්‍රයා කියලා කියන්නේ කවුද? දෙවෙනි එක තමයි දැන් කල්යාණ මිත්‍රෙක් ලැබුණට වැඩක් නැහනේ. ඔය කල්යාණ මිත්‍රයාගෙන් අපට උපකාරයක් ලැබෙන්නේ නැත්තම්. දෙවෙනි ලක්ෂණය තමයි එහෙනම් මොකද්ද? කල්යාණ මිත්‍රයන්ගේ උපකාරයක් ලැබීම. අන්න ඒකට කියනවා කල්යාණ සහායතා කියලා. පළවෙනි එක තමයි කල්යාණ මිත්තතා, දෙවෙනි එක තමයි කල්යාණ සහායතා. පින්වතුනි දැන් බුදුරජාණන් වහන්සේගේ කාලෙදී හිටියා බොහෝ දෙනෙක් උපකාර ලැබපු භාග්‍යවතුන් වහන්සේගේ. හැබැයි ඔය අතර කී දෙනෙක් හිටියද බලන්න උපකාර නොලබපු. සමහර අය හිටියා උපකාර ලබන්න පුළුවන්කම තියෙද්දිත් උපකාර නොලබපු. සමහර අය හිටියා උපකාර ලබන්න බැරුවත් ඒත් උපකාරයක් ලබන්නවත් උත්සාහයක් නොගත්තු. අපි එහෙම උදාහරණ කිහිපයක් ගමු. උපකාර ලැබපු අය ගැන උදාහරණ කිහිපයක් ගමු. ඔන්න එක උදාහරණයක් තමයි අඟුලිමාල කුමාරයා. දරුණු මිනිමරුවේ. අඟුලිමාල කුමාරයා ගැන බුදුහාමුදුරුවෝ අහලා අඟුලිමාල කුමාරයාගේ ළඟට ගියා තනියම. එහෙම ගිහිල්ලා පින්වතුනි අඟුලිමාල කුමාරයාට පින්වතුනි
ධර්මය කියලා මේ සසර මග එතර කරවන මග කියලා දීලා රහත් භාවයේ පවා ලබලා දුන්නා. දැන් බලන්න අඟුලිමාල කුමාරයා කියලා කියන්නේ කොච්චර ෂඩ පරුෂ මිනිස්සෙද. අනිත් එක සත්තු මරපු කෙනෙකුත් නෙමෙයි මිනි මරපු කෙනෙක්. එහෙම උපකාර කළා. ඊළඟට තවත් අපි උදාහරණයක් ගමු. පුක්කුසාති මහරජතුමා. අපේ පින්වතුන් දන්නවා පුක්කුසාති මහරජතුමා කියලා කියන්නේ මහ රාජ්‍යයක රජකම් කරපු රජෙක්. බුදුහාමුදුරුවෝ ගැන දැනගෙන පුක්කුසාති රජතුමා එනවා බුදුහාමුදුරුවෝ හොයාගෙන. නමුත් දැනගත්තා එතන නෙමෙයි බුදුහාමුදුරුවෝ වැඩ ඉන්නේ වෙන තැනක. එතනට යන්න තියෙනවා යොදුන් 45ක් දුර. රෑබෝ වෙච්ච නිසා එක්තරා කුඹල් හලක නවාතැන් ගත්තා. බුදුහාමුදුරුවෝ මේක දැකලා බුදුහාමුදුරුවෝ පුක්කුසාති මහරජතුමා ගාවට වැඩියා. මොකද බුදුහාමුදුරුවෝ දැක්ක පුක්කුසාති රජතුමාට හෙට උදේ වෙනකොට තමන් වහන්සේව හොයාගෙන ඉන්න බෑ. මොකද උදේ වෙනකොට ආවුෂ පිරිහිලා මැරෙනවා, මරණයටපත් වෙනවා. ඒ නිසා මම ඔහු ළඟට යන්න ඕනේ කියලා හිතලා තමයි දැන් භාග්‍යවතුන් වහන්සේ වැඩි කොච්චර දුරක්ද? යොදුන් 45ක් දුර ගියා. පින්වතුනි, එහෙම ගිහිලා පුක්කුසාති රජතුමාට බණ කියලා පුක්කුසාති රජතුමා අනාගාමී කළා. දැන් ওই වගේ උදාහරණ ගත්තොත් පින්වතුන් උදාහරණ ගණනාවක් මට මේ වෙලාවේ සිහිපත් කරන්න පුළුවන්. නමුත් උදාහරණ කිහිපයකින් මම පැහැදිලි කරේ බුදුරජාන් වහන්සේ සමහර වෙලාවට දැන් පුක්කුසාති රජතුමාට උපකාර කරන්න ගියපු වෙලාවෙ එතන කතාවේ සඳහන් කරන්නේ රෑ එළි වෙනකන් උන්වහන්සේ සැතපොනේ වැඩ හිටියේ කුඹල්හලේ. කුඹල්හල කියලා කියන්නේ ඒ තරම් සුව පහසු ස්ථානයක් නෙවෙයි. පින්වතුනි, භාග්‍යවතුන් වහන්සේ ඊතරම් කැපකිරීමක් කරා ඔන්න ඔය වගේ අයට. දැන් දරුණු මිනිමරුවෙකුට උදව් කරේ මේ සසරින් එතර වෙන්න. ඊළඟට කුඹල්හලක නවාතැන් අරගෙන එක මිනිස්සෙක් බේරගන්නයි මේ භාග්‍යවතුන් වහන්සේ වැඩි. කොච්චර කැපකිරීමක්ද බලන්න භාග්‍යවතුන් වහන්සේ කරපු. නමුත් පින්වතුනි බලන්න බුදුරජාණන් වහන්සේ කවදාවත් අල්ලපු වැටේ හිටපු චුන්දසූකරට බණක් කිව්ව අහලා තියෙනවද? අඩු ගානේ දානෙකටවත් වැඩිය කියලා ඒ ගෙදරට අහලා නැහැ. එහෙම වෙලත් නැහැ. අපේ පින්වතුන් අහලා තියෙනවද දේවදත්ත හාමුදුරන්ට කවදාවත් භාග්‍යවතුන් වහන්සේ බණක් කිව්වා කියලා මේ මාර්ගඵල ලැබෙන්නේ කියලා? එහෙම වෙලත් නැහැ. එතකොට බලන්න දැන් ඌරු මරණ වැද්දට වඩා කොච්චර දැන් අපි සාමාන්‍ය සම්මත ලෝකයේ වුණත් ගත්තම මිලේච්ඡම මිනිස්සෙක් හැටියට හඳුන්වන්නේ මිනි මරණ කෙනාව. සත්තු මරණ කෙනෙකුට වඩා මිලේච්ඡම කෙනෙක් තමයි මිනි මරණ කෙනා. එහෙම කෙනෙක් ගලවගත්තු භාග්‍යවතුන් වහන්සේ ඇයි මේ තිරිසන් සත්තු මරණ මිනිස්සයව බේරගන්න භාග්‍යවතුන් වහන්සේ වැඩියේ නැත්තේ? අල්ලපු වැටේ ඉඳලා. පින්වතුනි, මෙන්න මේ කරුණු දෙක ගැනම හිතනකොට හිතන්න තියෙන එකම එක කාරණාවයි. ඒ වෙන මොකුත් නෙවෙයි. අඟුලිමාල කුමාරයාගේ ළඟ, පුක්කුසාති මහරජතුමාගේ ළඟ, ඔය කියන අනුග්‍රහ ලැබපු සියලු දෙනාගේම ළඟ තිබුණා පින්වතුනි විශේෂ ලක්ෂණයක්. ඒ තමයි මම අර තුන්වෙනිට කතා කරපු කාරණාව, කල්යාණ සම්පවංකතා කියන ගුණය. තිබුණ මොකද්ද? කල්යාණ සම්පවංකතා කියන මෙන්න මේ අති විශේෂ ගුණය තිබුණා. මම අද මේ ධර්ම දේශනාවේදී මුලින්ම මතක් කළා මම අද මේ දේශනාව පුරාවටම කතා කරන්න ඕනේ වචනේ කියලා. හැබැයි වචනේ ගැන කියන්න නම් අපට බොහොම කෙටි වෙලාව යන්නේ. මේක විස්තර කරන්න අවශේෂ ධර්ම කාරණාවල් ගණනාවක් මේකට එකතු කරගන්න වෙනවා. නැත්තම් මේකේ තිබෙන වටිනකම මේ වචනේ මෙච්චර වටිනවද කියලා පින්වතුනි කාටවත් තේරෙන එකක් නෑ. ඊතරම්ම වටින වචනයක් තමයි මේ කල්යාණ සම්පවංකතා කියන වචනේ. පින්වතුනි, මේ කල්යාණ සම්පවංකතා කියලා කියන්නේ මොකද්ද? කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් තියෙන්නට ඕන. දැන් අඟුලිමාල කුමාරයාගේ ළඟ ඔන්න ඔය ගුණය තිබුණා. ඒ නිසා බුදුහාමුදුරුවෝ කියපු දේ පිළිගත්තා. පුක්කුසාති මහරජතුමත් ඒක පිළිගත්තා. භාග්‍යවතුන් වහන්සේ යම් බණක් කියලා
ඒ දේශනාව අහලා මගඵල ලැබපු කෙනෙක් ඉන්නවා නම් ඒ සියල්ලෝම මොන ගුණේ තිබිච්ච අයද? ඔන්නේ කල්යාණ සම්පවංකතා කියන ගුණේ තිබිච්ච අය. පින්වතුනි, ඔය ගුණය නැති වුණොත් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමක් අපට සංසාරේ ළඟටම මොන ගැහුණත් කවදාවත් පින්වතුන් අපට පිහිටක් පිළිසරණක් ලබන්නට පුළුවන් කමක් නැහැ. මම මේ ඔබට පුන පුනා නැවත නැවතත් මතක් කරන්නේ එකයි, සංසාරේ නිවන් දකින්න තාක් කල්ම කෙනෙකු ජීවිතේ පුරුදු පුහුණු කරගත යුතු යම් ධර්මයක් තියෙනවා නම්, කෙනෙක් ප්‍රාර්ථනා කරන්න ඕන විශේෂ ප්‍රාර්ථනාවක් තියෙනවා නම්, අඩුම තරමින් මෙන්න මේ ප්‍රාර්ථනාවත් කරන්න. මොකද්ද? කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් මගේ හිත තුල උපදීවා කියන ප්‍රාර්ථනාවවත් අඩුම තරමේ සංසාරේ පුරාවටම කරන්න ඔබ වීරිය වඩන්න. මොකද ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙ පහළ වෙන්නේ ඊටාම දුර්ලභව. එවන් සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මුණ ගැහිච්ච වෙලාවකදී සමහර වෙලාවට නිවන් දකින්න පින තියෙන්න පුළුවන්. දැන් එක උදාහරණයක් කියනවා නම් අපේ පින්වතුන්ට මතක ඇති, දවසක් අර මහදන සිටුවරයා බුදුහාමුදුර ආනන්ද හාමුදුරන්ට කියනව නේද, මහදන සිටුවරයා පෙන්නලා, ආනන්ද මේ මහදන සිටුවරයා මුල් කාලේ මගේ ශාසනයට ආවනම් රහත් වෙනවා කිව්වා. ඊළඟට කියනවා, ආනන්ද මේ මහදන සිටුවරයා මධ්‍යම කාලේ ආවනම් මගේ ශාසනයට අනාගාමී වෙනවා කිව්වා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ කියනවා, ආනන්ද ඊට පස්සේ කාලේ හරි මේ මහදන සිටුවරයා මගේ ශාසනයට ආවනම් සකදාගාමී වෙනවා කිව්වා. අන්තිමටම කියනවා, ආනන්ද මේ මහදන සිටුවරයා දැන් මගේ ළඟට ආවත් ආනන්ද සෝවාන් වෙනවා කිව්වා. දැන් මගේ ළඟට ආවත් සෝවාන් වෙනවා. ඒ කියන්නේ සෝවාන් වෙන්න තරම් මාර්ගයන් දියුණු කරලා තියෙන්නේ. හැබැයි අර අඟුලිමාල කුමාරයාගේ ළඟට ගිහිල්ලා බණ කිව්වා වගේ, පුක්කුසාති මහරජතුමා හොයාගෙන ගිහිල්ලා රැයක් නිදිවරාගෙන උන්වහන්සේ දුක් විඳලා ඉඳලා බණ කිව්වා වගේ, අපේ භාග්‍යවතුන් වහන්සේ මහදන සිටුවරයාගේ ළඟට ගිහිල්ලා එක බණ පදයක්වත් කිව්වේ නැහැ. ඇයි? මහදන සිටුවරයා සංසාරේ ගොඩක් පින් කරලා නම් තියෙනවා. හැබැයි අර මම කියපු ගුණාංගේ දියුණු කරගෙන නැහැ. මොකද්ද? කල්යාණ සම්පවංකතා කියන ගුණය දියුණු කරගෙන නැහැ. ඒ නිසා පින්වතුනි, මහදන සිටුවරයාට අර භාග්‍යවතුන් වහන්සේගෙන් ලැබෙන්න ඕන, සත්පුරුෂයෙකුගෙන්, කල්යාණ මිත්‍රයෙකුගෙන් ලැබෙන්න ඕන අනුග්‍රහය ලැබුණේ නැහැ. ඒ කියන්නේ කල්යාණ සහායතාවය ලැබුණේ නැහැ. ඊළඟට තව උදාහරණයක් ගමු. දේවදත්ත හාමුදුරුවෝ. දේවදත්ත හාමුදුරන්ටත් බුදුහාමුදුරු බණ කිව්වේ නැහැ. දේවදත්ත හාමුදුරන්ට බුදුහාමුදුරුවෝ බණ නොකිව්වේ ඇයි? දේවදත්ත හාමුදුරන්ගේ ළඟත් අර කල්යාණ සම්පවංකතා කියන ගුණය නැහැ. ඒ නිසා පින්වතුනි, දේවදත්ත හාමුදුරන්ට බණ කියන්න ගියේ නැහැ. ඊළඟට ගමුකෝ පින්වතුනි, හොඳම උදාහරණය තමයි අජාසත් රජතුමා. අජාසත් රජතුමාගේ ළඟ ඔය කල්යාණ සම්පවංකතා කියන ගුණේ දියුණු වුණා. දියුණු උනේ මොන දවසේද? නිවන් දකින්න බැරි දවසක, නිවන වැහිච්ච දවසේ. ඒ කියන්නේ පීතෘ ඝාතක කර්මයේ කරයින් පස්සේ තමයි කල්යාණ සම්පවංකතා ගුණේ දියුණු උනේ. එදා මොකද උනේ? අජාසත් රජතුමා බුදුරජාණන් වහන්සේගේ ළඟට ගිහිල්ලා එදා සාමාන්‍ය ඵල සූත්‍ර දේශනාව දේශනා කරලා නිමා වෙලා අජාසත් රජතුමා යනකන් ඉඳලා භාග්‍යවතුන් වහන්සේ මොකද්ද කිව්වේ? මහණෙනි, අජාසත් රජතුමා පීතෘ ඝාතක කර්මයේ කරගෙන තිබුණ නැත්තම් අද මෙතනින් යන්නේ මගපලලාභියෙක් වෙලා කිව්වා. බලන්න පින්වතුනි, දියුණු වුණා ගුණධර්මීය, හැබැයි ප්‍රමාද වුණා දියුණු වෙනකොට. එහෙනම් මේ කල්යාණ සම්පවංකතා කියන ගුණය කොච්චර වටින ගුණයක්ද කියන කාරණාව අපේ පින්වතුන්ට දැන් වැටහෙනවා ඇති. කෙනෙකුට පින්වතුනි කල්යාණ සම්පවංකතා ගුණේ දියුණු වෙලා තියෙනවා නම් බුද්ධෝත්පාද කාලයක හරි අබුද්ධෝත්පාද කාලයක හරි. මොකද බුද්ධෝත්පාද කාලවල අපට බුදුරජාණන් වහන්සේලාගෙන රහතන් වහන්සේලාගෙන අනුග්‍රහ ලැබෙනවා. අබුද්ධෝත්පාද කාලවල අනුග්‍රහ ලැබෙන්නේ කාගේද?
පසේ බුදුරජාන් වහන්සේලාගේ. පින්වතුනි එවැනි කාලයක අනුග්‍රහ ලබන්නට නම් අපට පින්වතුනි ලොකු දියුණු හිතක් අපි ළඟ තියෙන්නට ඕන. මොකද ධර්මීක බණ පදයක්වත් නැති යුගයක් තමයි අබුද්ධෝත්පාද කාලය කියලා කියන්නේ. එවැනි යුගයක දියුණු හිතක් අපි ළඟ තියෙන්නට ඕන ওই කාරණාවල් තේරුම් කරගන්න. පින්වත්නි බුද්ධෝත්පාද කාලයේ රහතන් වහන්සේලා අනුග්‍රහ කරනවා අබුද්ධෝත්පාද කාලයක පසේ බුදුරජාන් වහන්සේලා අනුග්‍රහ කරනවා. උන්වහන්සේලා කණ්ඩායම් දෙගොල්ලම පින්වතුනි යුග දෙකේදීම හැම වෙලාවකම බලන්නේ මේ ලෝකේ කාවද ඔන්න ඔය කල්යාණ සම්පාවන් කතා ගුණේ දියුණු වෙච්ච අය. කාට හරි අනුකම්පා කරනවා නම් අනුකම්පා කරන්නේ ඔන්නේ සද්ධාව තියෙන කල්යාණ සම්පාවන් කතා ගුණේ දියුණු වෙච්ච අය. කාගේ හරි ළඟට යනවා නම් යන්නේ ඔය ගුණේ දියුණු වෙච්ච අයගේ ළඟට. කාට හරි බණක් කියනවා නම් බණක් කියන්නේ ඔන්නේ ගුණේ දියුණු කරගත්තු අය ගැන හිතලා විතරයි. කාගේ හරි දානයක් බාර ගන්නවා නම් බාරගන්නේ ඔන්න ඔය ගුණේ දියුණු කරගත්තු අයගේ දානයක් විතරයි. පින්වතුනි ඊතරම් අනුග්‍රහයක් කල්යාණ සම්පාවන් කතා ගුණේ දියුණු කරගත්තු අයට සංසාරේ ලැබෙනවා. මම ඒක ඔබට මුල ඉඳලාම මතක් කරේ මේ කල්යාණ සම්පාවන් කතා කියන ගුණය කොච්චර අපේ ජීවිතේට වැදගත්ද කියලා පෙන්වන්න. පුංචි වෙලාවක් ඉතුරු වෙලා තියෙන නිසා මම අපේ පින්වතුන්ට එක කතාවක් කියන්න. මේ කතාවෙන් තේරුම් කරගන්න මේ ලෝකේ කල්යාණ සම්පාවන් කතා කියන ගුණේ දියුණු කරගත්තොතින් ඒ කෙනාට ලැබෙන්නේ මොන වගේ අනුග්‍රහයක්ද කියලා. මෙන්න මේ කාරණාව ඒ තරමටම වැදගත්. කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේදී දවසක් එක්තරා සිටුවරයෙක් කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ බණක් අහනවා. උන්වහන්සේ බණේදී කියන්නේ දානේ ආනිසංස. උන්වහන්සේ කියනකොට එක තැනකදී කියනවා මේ ලෝකේ යමෙක් දන් දෙනකොට තමනුත් දන් දෙමින් අනුන් ලවා දෙවනවා නම් ඒ කිනාට සංසාරේ මහභෝග මහ සම්පත් ලැබෙනවා. ඒ වගේම තමයි පිරිවර සම්පත්තියකුත් ලැබෙනවා. මහභෝග මහ සම්පතුත් ලැබෙනවා පිරිවර සම්පත්තියකුත් ලැබෙනවා. මොකක් කළාමද? තමනුත් දන් දෙන ගමන් අනුන් ලවා දන් දෙවනවා නම්. පින්වතුනි මෙන්න මෙතනදී අර සිටුවරයා බණ අහලා කාශ්‍යප බුදුරජාන් වහන්සේට ගිහිල්ලා කියනවා ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නම් මහා සංඝරුවනත් එක්ක මගේ ගමට වඩින්න. මම ඔබ වහන්සේලාට දානයක් පූජා කරන්නම්. බුද්ධ ප්‍රමුඛ 20000ක් මහරහතන් වහන්සේලාට දැන් දානෙට ආරාධනා කළා. මේ වෙලාවේදී මේ සිටුවරයා ගමට ගිහිල්ලා දැන් 20000ක් මහා සංඝරත්නය බාරගෙන සිටුවරයාගේ අරමුණ තමයි තමනොත් දන් දෙනවා අනුන් ලවත් දෙවනවා. දැන් මෙහිම පුරුදු කරවන්න ගමට ගිහිල්ලා ගමේ ගෙවල් ගානේ ගිහිල්ලා කියනවා නුඹලටත් පුළුවන් දන් දෙන්න හෙට බුදුහාමුදුරුව අපේ ගමට වඩිනවා නුඹලට පුළුවන් නම් දන් දෙන්න නුඹලා කැමති විදියට බාර ගන්න කිව්වා. එක ගෙදරකින් කිව්වා අපිට 59ක් දෙන්න, තව ගෙදරකින් කියනවා අපිට 100 නමක් දෙන්න, තව ගෙදරකින් කියනවා අපිට 500 නමක් දෙන්න, තව ගෙදරකින් කියනවා අපිට 1000 නමක් දෙන්න. ඔහොම දැන් බාර දීගෙන යනවා. යනකොට මේ ගමේ ඉන්නවා තාම දුප්පත් මිනිස්සෙක්. මේ මිනිස්සයව හඳුන්වන්නේ ගමේ මිනිස්සු මහදුගිය කියලා. ඇයි මහදුගිය කියලා හඳුන්වන්නේ? ඒ තරමටම මේ මිනිස්සයා දුප්පත්. ඉන්න හරියට තැනක් නැහැ. අඳින්න හරියට වස්ත්‍රයක් නැහැ. තුන් වේලෙන් එක වේලක්වත් හරියට බඩ පිරෙන ආහාරයක් ගන්නේ නැහැ. ඊතරම් දුප්පත්. දැන් අර සිටුවරයා යනකොට මිනිසුන්ට දානෙ ගැන කිය ඔය දුගිය හම්බෙනවා. හම්බෙලා දුගියටත් කියනවා මහ දුගිය උඹටත් ඔන්න මහ භාග්‍යයකට හිමිකම් කියන්න පුළුවන්. හෙට අපේ ගමට බුදුහාමුදුරුවෝ ප්‍රධාන මහා සංඝරුවන් දානෙට වඩිනවා. උඹටත් පුළුවන් නම් කැමැති ගාණක් බාරගෙන දානෙ ටිකක් දෙන්න. එතකොට මහ දුගිය hina වෙලා කියනවා සිටුතුමනි ඔබතුමා හරි පුදුම කතාවක් නේ මගෙන් අහන්නේ. ඔබතුමා මම ගැන දන්නේ නැතුවද ওই ප්‍රකාශය ඇත්තටම කළේ? මේ දවසේ තුන් වේලෙන් එක වේලකට බඩට ආහාර ටිකක් හොයාගන්න මම විඳින දුක ඔබතුමාත් දන්නවා. එහෙම දැනගෙන එක වේලක බඩ පිරෙන ආහාරක්වත් හොයාගන්න බැරි
මට කියනවා හාමුදුරු වඩම්මල දානි ටිකක් පූජා කරන්න කියලා. ඒ වෙලාවේදී මහදුගියා කියනවා සිටුතුමනි ඕවා අපිට පුළුවන් දේවල් නෙමෙයි. ඕවා පුළුවන් සල්ලිකාරයන්ට. ඔබතුමන්ලා වගේ සල්ලිකාරයන්ට නම් දන් දෙන්න පුළුවන්. අපිට නම් එහෙම පිනක් නෑ කියලා මහදුගියා ඒ කතාවට ප්‍රතිවිරුද්ධ කතාවක් ඉදිරිපත් කළා. සිටුතුමා ප්‍රඥාවන්තයි. සිටුතුමා මහදුගියට කරුණු කාරණා පැහැදිලි කරලා දුන්නා. මහදුගිය දැන් බලහන් උඹේ ජීවිතේ දිහා. උඹට අද ඉන්න තැනක් නෑ. උඹට කන්න අඳින්න විදියක් නෑ. උඹට හරියට සැප සම්පතක් නෑ. බලහන් අද උඹ ගෙවන ජීවිතේ දිහා. උඹට ඔහොම ජීවිතයක් ලැබුණේ මොකක් නිසාද? උඹ පෙර ජීවිතවල දන් දුන්නේ නෑ. අද බලන්න මේ ගමේ කී දෙනෙක් ඉන්නවද සැප විඳින නුඹට වඩා? එහෙම ගමක නුඹ ඔහොම දුප්පත් උනේ පෙර භවවල දන් දුන්නේ නැති නිසා. අඩුම තරමේ ඒකවත් තේරුම් අරගෙන මේ භවයේදිවත් දානි ටිකක් දීහන් කියලා ඔන සිටුවරයා මහදුගියාගේ අදහස වෙනස් කළ උනන්දු කෙරෙව්වා. මහදුගියා කල්පනා කරා ඇත්තනේ. පෙර ජීවිතේ දන් නොදුන්න නිසා දැන් මං දුප්පත් වෙලා. මම මේ භවයේ දන් දුන්නේ නැති වුණොත් ඊළඟ භවයේ මීටත් වඩා මං දුප්පත් වෙයි. ඒ වෙලාවේ සිටුතුමාට කියනවා හොඳයි සිටුතුමනි මටත් එහෙනම් එක නමක් විතරක් දෙන්න මං දන් දෙන්නම් කිව්වා. ඒ වෙලාවේ දැන් මහදුගියට පුදුම සතුටුයි. ජීවිතේ කවරදාකවත් දුගියෙකුටවත් බත් කටක් නොදුන්නු මේ මහදුගියා දැන් හෙට මහා සංඝරත්නයෙන් එක රහතන් වහන්සේ නමකට දන් දෙන්න අවස්ථාවක් ලැබුණා කියලා පුදුමාකාර ප්‍රීතියකින් ගෙදර යනවා. ගිහිල්ලා බිරිඳට කියලා තමන් වැඩ කරන සිටුතුවරයාගේ ගෙදරට යනවා. මොකද මේ සිටුවරයාගේ ගෙදරත් හාමුදුල 3000කට දානි බාරගෙන. ඉතින් මේ ගියපු 16යි වෙනදට වඩා වැඩ කරනවා. වෙනදට වඩා කරන වැඩ සතුටින් කරනවා. සිටුතුමා කවදාවත් දැකලා නැහැ මෙහිම වැඩ කරනවා මේ මහදුගියා. ඇවිල්ලා අහනවා මොකද දුගිය අද වෙනදට වඩා වැඩ කරන්නේ? එතකොට තමන්ගේ අරමුණ කියනවා සිටුතුමනි අපිත් මේ එක නමක් දානයක් බාරගත්තනේ. එක නමකට දන් දෙන්න හිට අපිත් බාරගත්තා. අපිට ඉතින් දන් දෙන්න ලොකු දේවල් නෑ. ඒ නිසා ඔබතුමාගෙන් වැඩියමක් ඉල්ල ගන්න බලාපොරොත්තුෙන් අපි අද වැඩිපුර වැඩ කරනවා කිව්වා. දාසියත් සිටු දිනේටත් ওই කතාව කිව්වා. සිටු දිනේ වැඩිපුර වැඩ කරන්නේ ඇයි කියලා ඇහුවම. ඒ වෙලාවේ සිටුවරයයි සිටු දිනේයි දෙන්නම ඔවුන්ගේ දාණයට අනුග්‍රහ පිණිස මොදලොත් එක්ක වෙනදට වඩා වැඩිපුර බඩු ටිකක් දුන්නා. හාල් කලමනා 3-5 ආදී කුළු බඩු ඒ වගේම දානයේ පිසින්නට අවශ්‍ය කරන උපකරණත් සමග 16ටයි සිටුවරයයි සිටු දිනේයි දුන්නා. දැන් මේ දෙන්න පුදුම සතුටකින් දැන් ගෙදර යන්නේ. අපි පින්වුතුන් හිතලා බලන්න මෙහෙම ජීවිතේ එක අවස්ථාවක් ලැබෙනකොට ඒක න කොච්චර සතුටු වෙනවද? දැන් මෙහෙම ගිහිල්ලා මහදුගියා සියලු දේවල් සෝදානම් කරලා ඉන්නකොට පහෝදා උදේම යනවා දානේ තව ටිකක් රසවත් කරන්න පලා මිටියක් අරගෙන ඉන්න කියලා. පොළට ගියාට පොලේ හොඳ පලා නැහැ. ඒ නිසා යනවා ගඟට. මොකද තමන්ගේ දානේ දැන් ලොකු දේවල් වලින් රසවත් නැහැ. තියෙන්නේ බොහොම පොඩි දේවල්. තව ටිකක් රසවත් කරන්න අරමුණින් තමයි දැන් මේ පලා මිටක් ගේන්න යන්නේ. එහෙම යනකොට පින්වතුනි දැන් මේ මහදුගියා කඩේ ගියා පාරේ ඇවිද්දත් ඔය යන අතරමඟ තුල කවුරු හම්බුණත් මොනවා හරි කතාවකින් කතාවක් පටන් ගත්තොත් මහදුගියා කතාව නතර කරන්නේ හෙට දින දාන ගැන කියලා. මොකද තමන්ගේ ජීවිතේ ලැබපු එකම සතුට මේ. ඒ නිසා හිතේ තියෙන්නේ වචනේ තියෙන්නේ ක්‍රියාවක් කරන්නේ හැම දෙයක්ම කරන්නේ මේ දාන ගැන ඔළුවේ තියාගෙන. අපේ පින්වතුන් හිතන්න මේ මහදුගට මොනතරම් ශ්‍රද්ධාවක් ওই දාන ගැන ඉදා හිතෙන්නේ නැද්ද? දැන් පලා ටික කඩන කොටත් දාන ගැන හිත දාන ගැන කියව දන් පලා කඩනවා. මම දැන් හාමුදුරු වැඩියම මෙහිම කරනවා. මෙහිම දානේ පූජා කරනවා. ඔය කතාව අහගෙන ඉන්නවා
ගඟේ මාළු බාන මිනිස්සයා. මසුන් මරන්න මේක අහලා ඇවිල්ලා අහනවා නුඹ මොනවද මේ දොඩවන්නේ? එතකොට කියනවා මම මේ හාමුදුරුව නමකට දානි ටිකක් දෙනවා. ඒකට පලාමිටක් කඩා ගන්නවා. මසුන් මරන්න අහනවා දැන් ඉතින් ওই නුඹේ දානෙට මාළු එහෙමක් තියෙනවද? එතකොට මහදුගියා කියනවා අනේ මිනිස්සු කොහින්ද අපිට මාළු? අපිට මාළු නැති නිසා තමයි මේ දේවල් වලින් අපේ දානේ මේ පෝෂණය කරන්න හදන්නේ. අපේ දානේ ප්‍රණීත කරන්න හදන්නේ. එතකොට මසුම් මරන්න අහනවා දැන් ඉතින් ওই නුඹේ දානේ ওই දේවල් ටික ඔයන හාමුදුරුවෝ වළඳයිද? එතකොට කියනවා හාමුදුරුවෝ මොනා දුන්නත් වළඳනවා. ඒ නිසා අපේ දානේ උන්වහන්සේ කවදාව ප්‍රතික්ෂේප කරන එකක් නෑ කිව්වා. මසුම් මරණ කතාව අහලා කියනවා හොඳයි එහෙනම් මගේ මේ මාළු වලන වැඩේට පොඩ්ඩක් උදව් කරහා. ඒ වෙලාවේ මහදොගියා අර මරලා තිබිච්ච මාළු ටික අරගෙන ඒව වැල් වලට ගැට ගහලා මිනිසුන්ට බෙදලා දුන්නා. වෙලාව ප්‍රමාද වීගෙන එනවා. මසුම් මරන්නට කියනවා මට දැන් වැඩි වෙලා ඉන්න බෑ දානට සූදානම් වෙන්න ඕන කියලා යනවා. යනකොට අර මහදුගියට මසුම් මරන්නා තමන්ට ගෙදරට ගෙනියන්න ගන්න තිබිච්ච රෝහිත මත්ස්‍ය කියන මාළුවෙක් මහදුගියාගේ දානෙට දුන්නා. ඉඳා මේ කරගෙන ගිහලා නුඹේ දානේ තව ටිකක් ප්‍රණීත කරගන්න කිව්වා. හිතලා බලන්න මහදුගියට මොන තරම් සතුටක් ඇති වෙන්නේ නැද්ද? දැන් මාළුවකගුණුත් දානේ දැන් ප්‍රණීත කරන්න පුළුවන්. එහෙම හිතලා මහදුගියා ගෙදරට ගිහිල්ලා දැන් දානේ සූදානම් කරන්න හදනවා. මේ ශ්‍රද්ධාවන්තයන්ගේ සද්ධාව දැනෙනවා පාණ්ඩුකම්බල ශෛලාසනේ වැඩ ඉන ශක්‍ර දෙවියන්ට. ශක්‍ර දෙවියෝ මේක අහලා මේ සද්ධාවන්තයාගේ සද්ධාව දැකලා මම ඔහුට අනුග්‍රහයක් කරන්න ඕන කියලා තනින් තන ගෙවල් වලට ගිහිලා කුලී වැඩ කරන කුලී කරුවෙකුසේ අර ගෙදරට එනවා. අහනවා උඹලගේ ගෙදර මොනවත් වැඩක් පළක් නැද්ද මට කරලා දෙන්න. කියනවා ඉතින් අපේ ළඟ වැඩපළ නම් තියෙනව කරන්න. හැබැයි ඉතින් දෙන්න නම් සල්ලි අපි ළඟ නැහැ. අහනවා මොනවද තියෙන වැඩ? මට කරන්න පුළුවන් දෙයක් නම් මං කරලා දෙන්න. අහනවා උඹට මොනවද කරන්න පුළුවන්? හැමදේම කරන්න පුළුවන් කියනවා. මහදුගියා කියනවා අපේ ගෙදර අද දානයක් දෙනවා. දානෙට උයන්න තියෙනවා. ඕක තමයි තියෙන ලොකුම වැඩේ. හැබැයි ඉතින් උඹ ඉව්වා කියලා අපිට දෙන්න සල්ලි නන්නේ. ඉතින් අර කම්කරුවා කියනවා කුලී කරුවා කියනවා කමක් නැහැ. මමත් ගොඩ කාලෙකින් පිනක් කරගත්තේ නැති එකේ මම දානෙට උදව් වෙන්නම් උදව් වෙලා පින් ටිකක් මම ලබා ගන්නම් කිව්වා. හැබැයි දන්නේ නැහැ මේ ශක්‍ර දෙවියෝ කියලා. එහෙම කියලා දැන් ගෙදර දාසියත් එක්ක එකතු වෙලා දානි හදනවා ශක්‍ර දෙවියෝ. මහදුගියා පන්සලට යනවා තමන්ට අයිති හාමුදුරුවෝ වඩම්මවගෙන ඉන්න. දැන් මොන තරම් හිතේ බලාපොරොත්තු ගොඩක් හිතේ ඇති කරගෙනද මේ මහදුගියා ওই දානෙපලට යන්නේ නැත්තේද කියලා හිතන්න. එහෙම ගියප මේ මහදුගියට අහන්න ලැබුණේ නම් අහන්න ලැබෙන්න ඕන වචනයක් නෙවෙයි. සිටුවරයා මහදුගිය දැකපු ගමන් තමයි මතක් වුණේ අනේ මේ මහදුගියත් හාමුදුරු නමක් බාරගත්ත නේද කියලා. ඒ වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මුළු 20000ම පින්වතුනේ ආපු අයට බෙදලා හමාරයි. ඇයි මේ සිටුවරයාට මේක නම් එක නම අමතක වුණේ? මුළු ගමේම එක නමකට දන් දෙනවා නම් බාරගත්තේ මහදුගිය විතරයි. ඒ නිසා සිටුවරයා ඒක හිතේ තියන් ඉඳලා කොලේ සටහන් කරගෙන නැහැ. ඒ නිසා සිටුවරයාට දැන් ඒ එක නම ඉතුරු කරන අමතක වුණා. දැන් ඔක්කොම හාමුදුරුවෝ බෙදලා දීලා ඉවරයි. මහදුගියට දෙන්න හාමුදුරු නමක් නැහැ. සිටුවරයා මේ වචන ටික මහදුගියට කියනකොට හරියට පිහි පාරවල් 100ක් ආපු මිනිස්සෙක් වගේ බිම වැටිලා පෙරලි අඬනවා. ඇයි උඹ මට මෙච්චර ලොකු දඬුවමක් දුන්නේ? ඇයි මාව මේ තරම් සතුටට අරගෙන ගිහිල්ලා මට දරා ගන්න බැරි සතුටක් මගේ හිතට දීලා ඇයි නුඹ මාව මේ තරම් දුකකටපත් කළේ?
මොකද්ද මන් නුඹට කරපු වරද? නොඑක් වචන වලින් සිටුවරට බනිමින් පොළොවේ හැපි අඬන්න පටන් ගන්නවා. බලන්න පින්වතුනි, මහ දොගියාගේ හිතේ වේදනාව කොච්චර දුකක් ඇද්ද? මොකද තමන්ගේ ජීවිතේ ලැබපු පුදුම සතුටක් තමන් වෙනුවෙන්වත් එච්චර කැපවීමක් කැප වෙලා නැහැ. දැන් සිටුවරට කරන්න දෙයක් නැහැ. අඬන දොගියාගේ ළඟට ගිහිල්ලා කියනවා, මහ දොගිය, උඹේ දුක මට තේරෙනවා. මට උඹට දෙන්න හාමුදුරු නමක් නැහැ. හැබැයි උඹට මම එකම එක කරුණක් කියන්න. ආන් අර ඈත පේන ගන්ධ කුටියේ ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්නවා. බුදුවරු ගොඩක් වෙලාවට මේ දුප්පතුන්ට හරි උනන්දුවෙන් අනුකම්පා කරනවා. උඹට යම් කිසි පිනක් තිබුණොත් උඹගේ හිත බුදුහාමුදුරුවෝ දැක්කොත් ඒ කාන්තේම නුඹේ දානෙට භාග්‍යවතුන් වහන්සේ වඩි. ඒ නිසා යන්න කිව්ව ගන්ධ කුටියට. දැන් අන්තිම බලාපොරොත්තුව හිතේ තියාගෙන මහදුගිය ගන්ධ කුටිය ළඟට යනවා. හැබැයි ගන්ධ කුටිය ළඟට ගියාට එතන ඉන්න එක නම් එච්චර පහසු කටයුත්තක් නෙවෙයි. මොකද රටේ මහ රජතුමා, උප රජවරු, මහ සිටුවරු, අමාත්‍යවරු මේ ඔක්කොම බුදුහාමුදුරන්ගේ ගන්ධ කුටිය වට කරගෙන ඉන්නවා. මොකටද? මේ ඔක්කොම මෙතන ඇවිල්ලා ඉන්නේ තමන්ගේ මාලිගාවල් වල දානි හදලා. කාව වඩම්මන් යන්නද? බුදුහාමුදුරු වඩම්මන් යන්න. එතකොට මේ ඔක්කොම ඇවිල්ලා ඉන්නේ එක තැනකට වඩම්මගෙන යන්න නෙමෙයි. හැම කෙනාම හිතන් ඉන්නේ තමන්ගේ ගෙදරට වඩම්මන් යන්න. ඒක කොහොමද වෙන්නේ? පින්වතුනි, බුදුරජාණන් වහන්සේ නමක් කවදාවත් දානෙට වඩින තැන තව කෙනෙකුට තීරණය කරන්න බෑ. ඒක තීරණය කරන්නේ භාග්‍යවතුන් වහන්සේ. දැන් භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටියෙන් වඩිනවා. වඩිනකොට තමන් වහන්සේ අනුග්‍රහ කරන කෙනා එතන ඉන්නවා නම් ඒ කෙනාගේ අතට පාත්‍රය දෙනවා. ඒ පාත්‍රය ගන්න තමයි දැන් මේ පිරිස බලාගෙන ඉන්නේ. හැබැයි දුගියාව කියලා කවුරුවත් එයා කෙරේ උනන්දු වෙන්නේ නැහැ. මොකද දැන් හිතන්නේ මේ බුදුහාමුදුරුවෝ දානේ වලදලා ඉතුරු වෙච්ච ටික ගන්නවා කියලා. හැබැයි මහ දුගියාගේ වෙන අරමුණක් හිතේ තියාගෙන ෂඩ්වර්ණ රශ්මි මාලාවෙන් ශෝභමාන වෙච්ච දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් අනු ලක්ෂණයන්ගෙන් ශෝභමාන වෙච්ච ලෝතුරා භාග්‍යවතුන් වහන්සේ ගන්ධ කුටියෙන් මුළු මහත් ලෝක සත්‍යා කෙරෙහිම කරුණා ඇස හෙළමින් එළියට වඩිනවා. උන්වහන්සේ වඩිනකොටම මහදුගිය දැකලා බලාහිටපු සියලු දෙනාම පුදුමයට පත් කරවමින් මහදුගියගේ අතට පාත්‍රය දුන්නා. ආන් ඒ වෙලාවේ රජතුමාට, උප රජවරුන්ට, සිටුවරුන්ට මූණට මූණ බලා ගන්නව හැරෙන වෙන කරන දෙයක් තිබුණේ නැහැ. බුදුහාමුදුරුවෝ කොහොමද මෙයාට අනුග්‍රහ කරේ කියලා. අපි මෙච්චර දානේ හදලා දැන් ඉතින් බුදුහාමුදුරුවෝ කෙනෙකුට පාත්‍රය දුන්නට ඔක උදුර ගන්න කාටවත් බෑ. රජතුමාටවත් බෑ. ඒ නිසා සිටුවරයෙක් ඇවිල්ලා අහනවා, මහදුගිය, මං ඔබට කහවණු ලක්ෂයක් දෙන්න. ඔය පාත්‍රය මට දෙන්න කිව්වා. ඊළඟට අමාත්‍යවරයෙක් ඇවිල්ලා කියනවා, මං ඔබට කහවණු කෝටියක් දෙන්න. ඔය පාත්‍රය මට දෙන්න කියනවා. ඊළඟ රජතුමා ඇවිල්ලා කියනවා, දුගිය, මං ඔබ මේ රටේ සිටුවරයෙක් කරන්න. ওই පාත්‍රය මට දෙන්න කියනවා. නමුත් මහදුගිය බුදුහාමුදුරගේ පසුපසින් පාත්‍රය අතේ දරාගෙන යන්නේ හරියට සක්විති රජකමට ලැබිච්ච ඔටුන් අතේ දරාගෙන යනවා වගේ. කිසිවෙකුගේ වචනයකට නොනැමී මහදුගියා දැන් භාග්‍යවතුන් වහන්සේ සමග තමන්ගේ නිවසට යනවා. ශක්‍ර දිව්‍ය දානය හදලා හදපු දානය භාග්‍යවතුන් වහන්සේට පිළිගන්නවා.
දානේ ශක්‍ර දෙවියන්ගෙන් හදපු නිසා මුළු නගරයේ පුරාවට මේ දානි සුවඳ පැතිරුණා. දැන් මහදුගිය දානි පූජා කරලා බුදුරජාණන් වහන්සේ වඩම්වාගෙන නැවතත් විහාරයට එනවා. ඇවිල්ලා ගෙදරට යනකොට බිරිඳ කෑ ගහගෙන තමන්ගේ ඉස්සරහට එනවා. බලනකොට නිවස තිබිච්ච තැනක්වත් හොයාගන්න නෑ. මුළු නිවසම පිරෙන්න සප්තරත්නයන්ගෙන් වැහිලා. දුන්නු දානේ ආනිසංස මේ භවයේදීම ලැබුණා. අපේ පින්වතුන් බලන්න මම අර කලින් කියපු කාරණාව කොච්චර වැදගත්ද. කල්යාණ සම්පවංකතා ගුණය තිබෙච්ච නිසායි එදා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මේ අනුග්‍රහය කළේ. හැබැයි කතාව උතරින් අතර උනේ නේ. මහදුගියෙක් වෙච්ච මේ මහදුගියා ඉපදුනේ දුප්පත් වෙලා හැබැයි මැරෙනකොට මැරුණේ මහසිටුවරයෙක් වෙලා. බොහෝ පින් දහම් කරලා දිව්‍ය මනුෂ්‍ය සැප සම්පත් ලැබලා ඔබත් මමත් සරණ ගියපු ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට අපේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච කාලේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ හිතවත් කුලයක පුත්‍රයෙක් වෙලා උපන්නා. ඉපදුණු දවසේම නිවසේ හිටපු හැම කෙනෙකුටම ප්‍රඥාව පහළ වුණා. ඒ නිසා පුතාට නම තැබුවා පණ්ඩිත කියලා. සාරිපුත්ත හාමුදුරුවන්ගේ ළඟ මේ පණ්ඩිත කුමාරයා අවුරුදු 7ක් වෙනකොට මහාන කරා. මහාන වෙලා දවස් 7ක් ගත වුණා. දින 7කට පස්සේ සාරිපුත්ත හාමුදුරුවෝ මේ පොඩි හාමුදුරුවොත් එක්ක පිණ්ඩපාතේ වඩිනවා. වඩිනකොට දැන් අවුරුදු 7යි පොඩි හාමුදුරුවෝ සිටු කුලයක ඉපදිච්ච කෙනෙක්. මේ සමාජයේ පරිසරයේ පිළිබඳ වැඩි අවබෝධයක් නැහැ. ඒ නිසා යන ගමන් විවිධ දේවල් දැකලා ඒවයි විස්තර පොඩි හාමුදුරුවෝ සාරිපුත්ත හාමුදුරුවන්ගෙන් අහනවා. ඔන්න යනකොට දකින්නවා එක දිය ඇලක්. අහනවා ස්වාමීනි මේ දිය කොහෙටද ගෙනියන්නේ? කියනවා මේවා ගෙනියන්නේ කුඹරට. කවුද ගෙනියන්නේ? ගොවියෝ. අහනවා ස්වාමීනි ඉතින් මේව මේ මෙහෙම නමල දිගහැරලා ගෙනියනකොට මේ ජලයට හිතක් තියෙනවද? නෑ පොඩි නම. ජලයට හිතක් නෑ. ඊළඟට ආයෙමත් අහනවා වඩු භාණ්ඩ හදන දිහා දැකලා මහා රූක්ෂ ගස් පෙරලලා ඒව කපලා පුටු මේස හදන දිහා බලලා අහනවා ස්වාමීනි කොහොමද මේව හදන්නේ? මේ නමල දිගහරින්න මේ ගස් වලට හිතක් තියෙනවද? නෑ හිතක් නෑ කිව්වා. ඊළඟට කියනවා ආයෙමත් ඊතල හදන ඊවඩුව දිහා බලලා කියනවා ස්වාමීනි මෙහිම ඇද වෙලා තියෙන මේ කෝටු දිගහැරලා මේ ඊතල හදන්නේ මේ ඊතල වලට හිතක් තියෙනවද කියලා අහනවා. හිතක් නෑ කියනවා. හිතක් නැති මේවා කැමති විදියට නමනවා නම් ඇයි මගේ හිත මත කැමති විදියට නමා ගන්න බැරි කියලා පඬිතු පොඩි හාමුදුරුවෝ හිතට කමටහනක් අරගෙන මම දැම්ම මේ හිත দমনය කරගත යුතුයි කියන අදිෂ්ඨානයෙන් සාරිපුත්ත හාමුදුරන්ට කියනවා ස්වාමීනි මට කමා කරවලා ඔබ වහන්සේ අද පිණ්ඩපාතේ වඩිනවද? මට කුටියට යන අවසර දෙන්න කියනවා. සාරිපුත්ත හාමුදුර ආවර්ජනය කළා බලනකොට යන අරමුණ හොඳයි. ඒ නිසා පාත්‍රය උන්වහන්සේගේ අතට ගත්තා. පොඩි හාමුදුර තවත් ටිකක් කියනවා. ස්වාමීනි ඔබ වහන්සේට පුළුවන් නම් මටත් එක පිණ්ඩපාතේ ටිකක් අරගෙන ඉන්න. හැබැයි ස්වාමීනි අරගෙන එනකොට ඔබ වහන්සේ පුළුවන් නම් රෝහිත මාංශ දානෙකුත් අරගෙන ඉන්න කියලා කියනවා. දැන් පොඩි හාමුදුරු දානෙ ටික ගේන්නේ කියලා නිකන් ඉන්නේ නේ. තමන් කැමති දේකුත් ගේන්න කියලා කියනවා. ඒ මොකක් නිසාද? එදා අර දුන්නු දානේ තියෙන බලය නිසා. සාරිපුත්ත හාමුදුර අහනවා පොඩි නම මම කොහොමද රෝහිත මාංශ ලැබෙද කියලා දන්නේ? පඬිත පොඩි හාමුදුර කියනවා ස්වාමීනි ඔබ වහන්සේගේ පිනට නොලැබුණත් අඩුම තරමේ මගේ පිනට හරි ලැබෙයි කියනවා. හොඳයි මං ලැබුණොත් අරගෙන එන්නම් කියලා සාරිපුත්ත හාමුදුර ගමට යනවා. යන පළවෙනි ගෙදරීම පින්වතුනි දානයක් ලැබෙනවා. ලැබෙන්නේ රෝහිත මාංශ දානය. මොකක් නිසාද? එදා අර පොඩි හාමුදුරුවෝ මහදුගිය වෙලා දුන්නු කාලේදී දුන්නු දාන්නේ මහ ආනිසංස නිසා. පොඩි හාමුදුරුවෝ කුටියට වැඩියා. දැන් උපන් කමටහන වඩාගෙන විදර්ශනාව වඩනවා. අපේ භාග්‍යවතුන් වහන්සේ
දානේ වළඳලා උන්වහන්සේ කුටියට වඩිනකොට පඬිත පොඩි හාමුදුරුවෝ ආවර්ජනය වුණා. ඒ වෙලාවේ උන්වහන්සේ දකිනවා දැන් ඔන්න පඬිත පොඩි හාමුදුරුවෝ සෝවාන් වුණා. දැන් ඔන්න පඬිත පොඩි හාමුදුරුවෝ සකදාගාමී වුණා. දැන් ඔන්න පඬිත පොඩි හාමුදුරුවෝ අනාගාමී වුණා. හැබැයි දැන් රහත් වෙන්න තියෙන්නේ රහත් වෙන චිත්තවීතිය මාර්ග චිත්තවීතිය පහළ වෙනකොටම තමයි සාරිපුත්ත හාමුදුරුවෝ ඇවිල්ලා කුටියේ දොර අරින්නේ දානේ අරගෙන. එහෙම වුණොත් උන්වහන්සේගේ මාර්ගඵලවලට බාධාවක් වෙනවා කියලා දැනගෙන භාග්‍යවතුන් වහන්සේ පින්වතුනි කුටියේ දොර ළඟට වඩිනවා. එහි පළගක් බැඳගෙන වැඩ ඉන්නවා. සාරිපුත්ත හාමුදුරුවෝ වෙලාව පරක් වෙයි කියන බයට හනි හනිකට දාන ටික අරගෙන එනවා. එහෙම අරගෙන එනකොට ඒක දැකපු ශක්‍ර දෙවියෝ වහාම සතරවරන් දෙවියන්ට නියෝග කරනවා පඬිත පොඩි හාමුදුරුවෝ ඉන්න කැලේ අවට ඉන්න සියලුම සත්තුන්ව නිහඬ කරවන්න කියලා. ගහකින් වැටෙන එක කොළයක්වත් බිමට නොවැටෙන වග බලා ගන්න කිව්වා. සූර්යදිවි රාජ්‍යයට අනකරා සූර්යව නතර කරන්න. චන්ද්‍රදිවි රාජ්‍යයට අනකරා චන්ද්‍රයාව නතර කරන්න. මොකද පඬිත පොඩි හාමුදුරුවෝ මාර්ගඵල ලැබුවම දානේ වළඳන්න වෙලාව තියෙන්න ඕන නිසා. සාරිපුත්ත හාමුදුරුවෝ ඒ වෙලාවේ වැඩියා. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න තැන වැඩ හිටියා. භාග්‍යවතුන් වහන්සේ සාරිපුත්ත හාමුදුරන්ගේ ප්‍රශ්න ටිකක් අහනවා. අහන ප්‍රශ්නවලට සාරිපුත්ත හාමුදුරුවෝ පිළිතුරු ලබලා දුන්නා. ඒක අහගෙන හිටපු කුටිය ඇතුළේ ඉන්න පඬිත පොඩි හාමුදුරුවෝ පින්වතුනි එදා සිව්පිලි සෙම්බියාවට පත් හත් හැවරදී මහරහතන් වහන්සේ නමක් බවට පත් වුණා. බලන්න පින්වතුනි පඬිත පොඩි හාමුදුරුවෝ රහත් වීමට වඩා උන්වහන්සේගේ රහත් බවට ලැබිච්ච අනුග්‍රහය බලන්න. භාග්‍යවතුන් වහන්සේගෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේගෙන් ශක්‍ර දෙවියන්ගෙන් සතරවරන් දෙව්රජවරුන්ගෙන් උන්වහන්සේලාගේ මේ අනුගාමිකයන්ගෙන් සූර්යදිවි රාජ්‍යයන්ගෙන් චන්ද්‍රදිවි රාජ්‍යයන්ගෙන් කී දෙනෙකුගේ නම් අනුග්‍රහයක් උන්වහන්සේගේ මේ මාර්ගඵලයට ලැබුණද? එහෙම අනුග්‍රහයක් ඊතරම් ලැබුණේ මොකක් නිසාද? අන්නර සසර පුරාවටම කල්යාණ සම්පවංකතා කියන ගුණය දියුණු කරගත්තු නිසා. එහෙමනම් මං අද මේ දේශනාව පුරාවටම පැහැදිලි කරේ පින්වතුනි මේ කල්යාණ මිත්‍රයන් කෙරෙහි නැමුණු හිතක් උපදව ගැනීම අපට සංසාරයට මොනතරම් උපකාරයක් ලැබෙනවද කියන කාරණාව පැහැදිලි කරන්න. කාලේ නිමාවට පත් වෙලා තිබෙන නිසා අපි දේශනාව මෙතකින් නිමාවට පත් කරනවා. සද්ධර්ම ශ්‍රාවක සත්පුරුෂ ඔබ හැම දිනාටම මේ වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. නිවන් දකින ජාති දක්වාම සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ මැසුර ලැබේවා. එවැනි සත්පුරුෂ කල්යාණ මිත්‍රයන්ගේ ඇසුර ලබද්දී උන්වහන්සේලාගේ සහයක් අපට ලැබෙන ජීවිතේ අප තුළ හැම මොහොතකම සිතුවිලි මාත්‍රයකින්වත් විරුද්ධ නොවී උන්වහන්සේලා කෙරෙහි නැමුණු හිතක් ඔබ අප හැම දිනාගේම සිත් තුළ නිවන් දකින ජාති දක්වාම උපදීවා කියන උතුම් ප්‍රාර්ථනාව සිදු කරමින් අපි දේශනාව නිමාවට පත් කරනවා. හොඳයි එහෙමනම් අද දවසේ මේ උතුම් සද්ධර්ම දේශනාව බක්පුර 15ක් පොහෝදා නිමිති කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව මේ විදියට පවත්වන්නට කටයුතු සූදානම් කරගෙන තිබෙන්නේ දායකත්වයේ දරන්නේ අම්පාර උහන නොම්බර 21න් 133 ලිපිනේ පදිංචි LTA සුමනාවතී උපාසිකා මාතාව ඇතුළු ඒ පින්වන්ත පිරිස. විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා LTA සුමනාවතී මෑණියන් සංසාරේ කරපු යම් අකුසල දෝෂයක් නිසා තමන්ට මේ භවයේ දැස් අහිමි වීමේ පෙනීමේ දුර්වලතාවයක් තමන්ට මේ භවයේ ලැබිලා තියෙනවා. ඒ බව ඇය මනාකොට වටහාගෙන ඇය අද මුළු මහත් ලෝකයාටම දහම්මැස උපදවන්නට ධර්ම දාණයට අනුග්‍රහ කරලා අද මේ වෙලාවේ විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා නිවන් දකින ජාති දක්වාම එතුමියට කිසිම භවයක මෙවැනි කර්ම විපාකයක් අකුසල දෝෂයක් විපාක නොවේවා. ඇයට නිවන් දකින ජාති දක්වාම මුළු මහත් ලෝකයාටම දහම්මැස උපදවන්නට කරපු අනුග්‍රහයෙන්ම
තමන්ට මේ මසස ලබන්නටත් ඒ තුළින් මනස දියුණු කරගන්නටත් ඒ තුළින් තමන්ට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නටත් මේ උදාර කුසල කර්මය හේතු වාසනා වේවා කියලා අපි සාදු කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද දවසේදී රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් විශේෂයෙන්ම මිය පරලෝකීය උපමියගේ ඥාතින්ටත් පින් අනුමෝදන් කරනවා. LTA විලියොන් සිඤ්ඤෝ පියාණන්ට, එන්නේ අබ්ලින්නෝනා මෑණියන්ට, බිසෝමැණිකේ මෑණියන්ටත්, අකල් මරණවලට ගොදුරු වූ ධර්මදාස වික්‍රමසිංහ සහ ජයතුංග යන සොහොයුරන් තිදෙනාටත්, සන්ධ්‍යා කුමාරි දියණියට සහ ලසන්ත පුතුණුවන්ටත් පින් අනුමෝදන් කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ හැම දිනාටම මේ සියලු පින් අනුමෝදන් වේවා. හැම දිනාගේම භවගාමී ජීවිත සුවපත් වේවා. ප්‍රාර්ථනා කරන බෝධියකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවායි අපි සාදු කියා පින් අනුමෝදන් කරනවා. ඒ වගේම දේශිකානන් වහන්සේටත් ආශිර්වාදේ කරන්නට ප්‍රාර්ථනා කරනවා. විශේෂයෙන්ම කුවේට් රටේ සේවයේ නියුතු චූටි නංගිට සෙත් ප්‍රාර්ථනා කරනවා. එතුමියටත් නිදුක් භව නිරෝගී භව සැලසේවා, කායික මානසික සුවපත් භාවය සැලසේවා කියලා මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරනවා. මුළු මහත් ලෝකයාගේම සිත් සතන් ධර්මයෙන් පෝෂණය කරන්නට ධර්ම දානමය අති උදාර කාර්ය භාරයක් සිදු කිරීමේ අරමුණින්ම විශේෂයෙන්ම විදේශගත වෙන්න බොහෝ ලාංකික පිරිසකට බණක් අහන්නට ඉඩක් නොලැබෙන මොහොතක ඔවුන්ට බණක් අහන්න, ඔවුන්ට ධර්මයට දායකත්වයක් දරන්නට මග හදලා දෙමින් අද මේ පවතින දියුණු තාක්ෂණික මෙවලම් යහපත් පැත්තට යොමු කරවමින් සත්පුරුෂයන්ගේ හදවත් තුල ධර්මයම උපද්දවන්නට කටයුතු කරන වස්සාන ධර්මදේශනා YouTube නාලිකාවේ විශේෂයෙන්ම ගයාන් මහත්මාටත් එවැගේම ඒ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ වෙලාවේ විශේෂයෙන්ම ආශිර්වාදේ කරන්නටත් ඒ සත්පුරුෂ දායක පින්වත් පිරිස බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔබ හැම දිනාගේම ඒ ආශිර්වාදයේ මැද තමයි මෙවන් උදාර කාර්යභාරයක් මේ නාලිකාවේ ඒ ප්‍රධානීන් ඒ සියලු දෙනාම සිද්ධ කරනු ලබන්නේ. ඉතින් උන්ට ඒ සත්පුරුෂ කාර්යභාරය සත්පුරුෂ අදහසින්ම සිදු කරගෙන යන්නට ඔවුන්ට ශක්තිය ධෛර්යය ලැබේවා කියලා අපි මේ වෙලාවේ නැවත නැවතත් ආශිර්වාදේ කළා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන ගමන් ඒ අතරතුර තවත් විශේෂ පින්කමක් පිළිබඳ අපේ පින්වතුන්ට මතක් කිරීමක් කරන්න කියලා අපට දැනුවත් කිරීමක් කරා. විශේෂයෙන්ම ඊටාම අසාධ්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගීෙකුට වකුගඩුවක් ලබා ගැනීමේ අරමුණින් මේ නාලිකාව තුළින් යම් දැන්වීමක් කරන්න කියලා ඒ නාලිකාවේ ඒ ප්‍රධානීන්ට දැනුවත් කරලා තිබෙනවා. ඒ පිළිබඳ අපව දැනුවත් කළා මේ කාරණාවත් සිහිපත් කරන්නට කියලා. මං හිතන්නේ පින් කැමැති සසර පිළිබඳ අවබෝධයක් තියෙන පින් කර ගැනීමේ චේතනාවෙන්ම කටයුතු කරන තවත් ජීවිතයක් ජීවත් කරවන්නට සුවපත් කරවන්නට අරමුණක් තියෙන යමෙක් සද්ධාවන්තෙක් ඉන්නවා නම් ඔබටත් පුළුවන් මේ මහා උතුම් පින්කමට දායකත්වයේ දරන්න. O පොසිටිව් වර්ගයේ හෝ A පොසිටිව් වර්ගයේ රුධිර ගණයට අයත් වකුගඩුවක් දන් දීමට කැමති යම්කිසි ශ්‍රද්ධාවන්ත කෙනෙක් ඉන්නවා නම් අවුරුදු 35ත් 50ත් අතර වයසක පසුවන කෙනෙක් වේ නම් ඒ කෙනෙක් පුළුවන් නම් මේ දුරකථන අංකයට කතා කරලා ඒ පිළිබඳව දැනුවත් කරන්න. 0.718 5.7 5.7 0.718 මෙන්න මේ දුරකථන අංකයට කතා කරලා ඔබටත් පුළුවන් මරණයත් එක්ක සටන් කරන මරණයත් එක්ක අභියෝග කරන කෙනෙකුට ජීවිතයක් ලබා දීමේ පරමාර්ථයෙන්ම Tamanට ඒ කලින් සඳහන් කරපු වර්ගයේ ඒ වයසේ කෙනෙක් Tamanට වකුගඩුවක් දන් දීමට හැකියාවක් තියෙනවා නම්
ඒ පිළිබඳ කැමැත්තක් තියෙනවා නම් ඒ කාරණාව පිළිබඳ අපි දක්වපු දුරකථන අංකයට කතා කරලා ඔබට දැනුවත් කරන්නටත් පුළුවන්. ඉතින් පින්කමත් මතක් කරමින් කාලේ බොහෝසින් ගත වෙලා තිබෙන නිසා අපි දේශනාව නිමාවටපත් කරනවා. රැස් කරගත් උදාර කුසලානිසංස ධර්මයන්ගේ බලයෙන් ඔබ අප හැම දිනාටමත් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් සියලු දුකින් මිදෙම්වා, මේ සියලු කෙලෙස් බරින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබ සැනසෙන්නට මේ කුසල් උතුම් පාරමිතාවක්ම වේවායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්칸තු සම්මා සම්බුද්ධ ශාවකං. ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ LTA සුමනාවතී මාතාවට නිදුක් නිරෝගී භාවයේ උදාවීම පිණිස වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කරනු ලැබූ ධර්ම දානමය පින්කමයි. සිදු කරගත්තා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් අම්පාර උහන නොම්බර 21න් 133 ලිපිනේ පදිංචි LTA සුමනාවතී උපාසිකා මාතාවට චතුරාර්ය සත්‍ය අවබෝධයේ පිණිසම නිම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ශ්‍රවණය කරන සදැහැති ඔබට තවත් මහඟු පින්කමකට දායක විය හැකියි. ඒ ඊතා අසාධ්‍ය තත්ත්වයේ සිටින වකුගඩු රෝගියෙකුට O වර්ගයේ හෝ A වර්ගයේ රුධිර කණයට අයත් වකුගඩුවක් දන් දීමට කැමති වයස අවුරුදු 35ත් 50ත් අතර අයෙක් වේ නම් පරිත්‍යාගශීලී ඔබ ඉක්මනින්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට දැන්ම කතා කරන්න. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනා ප්‍රචාරය කරවා ගැනීමට දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඉමු මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව අදම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.